ආයිබෝවන් අද ටෝක් විච් අතර විශේෂ මානයන් ඔස්සේ අපි හැමදාමත් අපේ වැඩසටහන ගෙනෙන්නේ. අපි හැමදාම වැඩසටහනට ආරාධනා කරන්නේ යමක් දැනගන්න පුළුවන් වෙනස් මානයක්. සමහරවිට අපි හිතන් ඉන්නේව වෙනස් වෙන කතා කරන්න පුළුවන් අයට. ඒ හින්දා මේ වැඩසටහන ඉතාමත් සීමිත සංඛ්‍යාවට තමයි වෙන්නේ. ඒකත් විශේෂත්වයක් වැඩසටහන මේ විදිහට ඉස්සරහට එන්න. අපි ලෝක ජනගහනය ගත්තන් පස්සේ ලෝක ජනගහනයෙන් 15% විතර ආබාධ සහිත වූ. ලංකාව ගත්තන් පස්සේ 16,18,000ක් විතර සාමාන්‍ය 8.7ක් විතර කියන විදිහට අපේ රටේ ආබාධ සහිත වූවන් කියලා තමයි සඳහන් වෙන්නේ. එහෙම වෙද්දී ලංකාව වගේ රටක් විශේෂයෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් එක්ක බලනකොට ආබාධ සහිත වූවන්ට එතරම් සුදුසු තැනක් නෙවෙයි. සුන්දර තැනක් නෙවෙයි. අන්න එහෙම තියෙද්දී ඉතාමත් අපහසුවෙන් Taman පාඩම් කළා මේ තියෙන විභාග කඩයිම් ජය ගන්නවා නම් කෙනෙක් ඒක විශේෂ වෙනවා. ඒ හින්දා අද වැඩසටහනට සම්බන්ධ වෙනවා දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා මාත් එක්ක සම්බන්ධ වෙන්නේ වැඩසටහනේ පෙර දැනුවත් කිරීමක් විදියට. අපිත් එක්ක සම්බන්ධ වෙනවා අද දවසේ දෙව්මි රාජපක්ෂ දියණිය. ඒ 9ක් අරගෙන තියෙනවා සාමාන්‍ය පෙළ විභාගෙට. ආයිබෝවන් දෙව්මි. ආයිබෝවන්. ඉතින් දෙව්මි විතරක් නෙමෙයි අපේ වැඩසටහනට සම්බන්ධ වෙනවා තවත් කෙනෙක්. ඔහු තමයි බ්‍රයන් කිංස්ටන්. ඔහුත් ඒ 9ක් අරගෙන තියෙනවා සාමාන්‍ය පෙළ සඳහා. ආයිබෝවන් බ්‍රයන්. ආයිබෝවන් චතුරයි. තමිලයා සිංහල තලයා පඩච්චිංග. සිංහලෙන්. සිංහලෙන් පුළුවන්. සිංහලෙන් හොඳට කතා කරනවා කියන්නේ. ඔව්. ඒ ප්‍රශ්නේ බ්‍රයන්ගෙන් අහන්න හේතුවම බ්‍රයන් දමිළ ජාතිකයෙක් විදිහට හිටියට ඇත්තටම ගත්තොත් දමිළට වලට වඩා සිංහල භාෂාව හොඳට කතා කරන්න පුළුවන් වෙලා තිනවා බ්‍රයන්ට. ඉතින් අපි කතා කරමු ඔවුන් එක්ක. අද බොහෝ දේවල් තියෙනවා දැනගන්න. බ්‍රයන් ඔයාට ඇස් දෙකම පේන්නේ නැද්ද නැත්නම් එක හැක් හරි පේනවද ලාවට පේනවද? නෑ මං ටෝටලි බ්ලයින්ඩ්. ඒ කියන්නේ ඇස් දෙකම පේන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. මං කවුද කියලා පේන්නේ නැහනේ. නෑ. මේතන ඉන්න වටේ මොනවද තියෙන කියලා පේන්නෙත් නැහනේ. නෑ ඡායාවක්වත් පේන්නේ ඔයාට එහා පැත්තේ ඉන්න දෙව්මි ගැන ඔයාට අදහසක් තියෙනවද? නැහැ. ඒ කියන්නේ රූප ඒ කියන්නේ නෑ. දෙව්මි ඔයාට බ්‍රයන්ව පේනවනේ. හා. දෙව්මිට විස්තර කරන්න පුළුවන්ද දෙව්මි මොන වගේද කියලා බ්‍රයන්ට? මම කවදාවත් පයින් ඇවිදලා ගිහිල්ලා නැහැ. පුටු උඩ තමයි ඉන්නේ. අම්මලා වඩාගෙන යන්නේ ඉස්කෝලේට. ඉතින් මම තනියම තමයි ලියන්න විතරයි මට හොඳට පුළුවන්. කවන්න පොවන්න ඔක්කොම අම්මලා තමයි කරන්නේ. ශරීරයෙන් ඉතා දුර්වල, හිතින් ඉතා ශක්තිමත් කෙනෙක්. හිතින් ඉතා ශක්තිමත් කෙනෙක්. හා. බ්‍රයන් ඔයාට දැන් හිතා ගන්න පුළුවන්ද දෙව්මි මොන වගේ කෙනෙක්ද කියලා? ඔව්. ඔයාට චිත්‍ර රූප මැවෙනවද? ඔව්. ඇත්තටම බ්‍රයන් දෙව්මි ඇවිල්ලා එයාගේ ශරීරාංග ගත්තොත් අත ඉතාමත්ම කෙට්ටුයි. ඔයාගේ ශරීරයට වඩා ඔයාගේ සමහර විට ඔයා අතින් ඇල්ලුවම අතට වඩා ඔයාගේ එක අතකිනුත් කාලක් භාගයක් විතර තමයි දෙව්මිගේ එක අතක ප්‍රමාණය. කකුලකුත් ඒ වගේ. ඒ කියන්නේ උඩ කොටස තමයි දෙව්මි ඉන්නේ. හැබැයි දෙව්මි එහෙම හිටියත් ඇදේට තමයි ඉන්නේ. ඇයි දෙව්මි ඇදේට ඉන්නේ එහෙමම? ඔයා මොකද හේතුව ඔහොම ඉන්න? ඒ මම පුංචි කාලේ ඉඳන් ඉඳපු ඉරියව්වට දැන් මගේ කොඳු වැට වල ඇද වෙලා තියෙන්නේ. දැන් කෙලින් ඉන්න අමාරුයි. කෙලින් ඉන්න අමාරුයි. ඒත් දැන් ওই විදිහටම තමයි ඉන්න පහසු. ඔව්. ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලා හිටපු විදිහද ඔයා? ඔව් එහෙම ඇද වෙලා ඉඳලා දැන් කෙලින් කරන්න අමාරුයි. ඒකට ඔපරේෂන් එකක් කරන්න ඕන කිව්වා ගොඩක් අවදානම්. ඒක නිසා ඉතින් ඒක කරේ නෑ. ඉතින් බ්‍රයන්ුයි දෙව්මි මෙන්න මෙහෙම ලෝක දෙකක ඉඳලා අද වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. මේ දුවයි පුතයි විශිෂ්ටයෝ දෙන්නෙක්. උසස් පෙළට බලාපොරොත්තු ගොඩක් තියෙනවා එයාට. සාමාන්‍ය පෙළ කඩයිම ගන්න පුළුවන් ඉහළම ලකුණු අරගෙන තියෙනවා. ඉතින් තව මොනවද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේවල්? මම හිතන්නේ ප්‍රජාවක් විදිහට අපේ හැම දෙයක්ම ලැබිච්ච අය විදිහට සමහර විට අපි කොහොමද මේ ජීවිත කඩයිම් මානයන් ජයගන්නේ? අපි කතා කරමු ඕන් ගැන. අපිට තියෙනවා ගොඩක් දේවල් කතා කරන්න. එතකොට දෙව්මිගේ ඉස්කෝලේ කොහෙද? මාතර බබලන් සද්ධර්මරාජ මහාවිද්‍යාලය රත්මලේ. මාතර රත්මලේ කිව්වම එතකොට මාතර ටවුන් එකේ ඉඳලා කොච්චර දුරයිද සාමාන්‍යයෙන්? කිලෝමීටර් 20ක් විතර දුර ඇතුළට යනවා. 20ක් විතර යන්න ඕන. ඇතුළට තියෙන පුංචි ගමක්. පුංචි ගමක් කිව්වම එතකොට ඉස්කෝලේ ළමයි කීයක් විතර ඉන්නවද? අපේ ඉස්කෝලේ කොහමද 18 අඩුයි. 18 අඩුයි ළමයි. එතකොට පන්ති එකේ උසස් පෙළ දක්වාම තියෙනවා.
උසස් පෙළ කලාංශය විතරක් තියෙනවා. අහා. මේ අවුරුද්දේ දලස් සලහපෙරම ඇමතිතුමා කිව්වා මට පිට ඉස්කෝලේකට යන්න අමාරු නිසා වාණිජාංශය ආරම්භ කරන්න පොරොන්දු වුණා. ඒ ඉස්කෝල වාට යන්න අමාරු හින්දා. ආ මම හිතන්නේ ඒක ලොකු පියවරක් ගත්ත පියවරක්. ඉතින් ඒ වගේම මේ එතකොට බ්‍රයන් ඔයාගේ ඉස්කෝලේ කොහෙද? රත්මලාන අන්ධ විද්‍යාලය. අහා. එතකොට ඔයා එතකොට මට්ටක් කුලියේ නේද පදිංචිය? ඔව්. එතකොට මට්ටක් කුලියේ ඉඳලා දවස ගානේ අන්ධ විද්‍යාලයට යනවද? ඔව්. එතකොට දෘශ්‍යබාධිත විද්‍යාලයේ සහ කතනාබාධ තියෙන තැන තාමත් මං හිතන්නේ Google Map එකේ ගිහලා බැලුවෙන් පස්සේ ගොළුමඩ වහන්දිය කියලා තියෙන්නේ. ගොඩ කාලයක් තිස්සේ ඔක වෙනස් කරන්න උත්සාහ කරා නේද? ඔව් ගොඩක්ම විරෝධතා තිබුණා බිහිරි ගොළු ඒ සහ අපේම අපි ඒකට විරුද්ධයි. ඒක එහෙම බොරුපන හන්දිය කියලා ලස්සන නමක් එතනට යෙදලා තියෙද්දිත් ඇත්තටම ගොළුමාඩ මහන්දිය කියලා එක හඳුන්වන එක ඒක පිළිගත නොහැකි ඇත්තටම කියනවනම් තරේම විරුද්ධ වෙනවා ඇත්තටම එකෙන්ම විරුද්ධයි ඒකට. එතකොට දැන් ඔයා මට්ටක් කුලියේ ඉඳලා බස් එකේ යන්නේ ඉස්කෝලේ. ඔව්. යනකොට සාමාන්‍යයෙන් කියනවා ඇතිනේ බස් එකේ කොන්දොස්තර මහත්මයාට ඔහොම කිව්වට දැනුමක් අඩුයිනේ අපි දැන් මේ වගේ වැඩසටහන් ගන්න ඕනේ ඒවා කියන්නේ ගොළුමඩ බන්දි බහින් කියලා කියනවා ඇත්තට එතකොට ඉතින් තරහකුත් එනවා ඇති නේද? ඔව් අනිවාර්යෙන් ඒ කියන්නේ අපි දැකලා තියෙනවා අපේ සහෝදරයෝ විදිහට තමයි මේ බීරි විද්‍යාලයේ යහළුවෝ ඉන්නේ. ඉතින් ඇත්තටම ඒගොල්ලන්ට හිතනදී අපිට දැනෙනවා එහෙම කිව්වම. ඒ නිසා ඇත්තටම තරහක් ඇති වෙනවා අනිවාර්යෙන්. අපි ලකුණු 177ක් ගත්ත දෙව්මී ඔයා ශිෂ්‍යත්ව විභාගයෙන්. 2014 වර්ෂයේ. 2014. તો ශිෂ්‍යත්ව විභාගයේ 2014 ලකුණු 177ක් ගත්තා කියන්නේ මාතර තියෙන ප්‍රසිද්ධ පාසල් වලට ඔයාට යන්න පුළුවන් නේ. ඇයි ඔයා මේ ප්‍රසිද්ධ පාසලකට ආවේ නැත්තේ? නගරේ පාසලකට ආවේ නැත්තේ? නගරයට යන්න මගේ ගෙදර ඉඳන් ගොඩක් දුරයි. දිනපතා යන්න එන්න ඕන. උදේ හවස මගේ සෞඛ්‍ය තත්ත්වයත් එච්චර හොඳ නැහැ. වාහන වල යන්න අමාරුයි ගොඩක්ම. ඒක නිසා ඉතින් මගේ පාසලේම ඉන්න තීරණය කළා. ඒ කියන්නේ යන්න අවස්ථාවක් තිබ්බනම් යනවා. නමුත් ඔයා හිතුවා පාසලේ ඉඳලා කොහොම හරි මේක ජය ගන්න පුළුවන් කියලා. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔයා එහෙම තීන්දුවක් ගත්තන් පස්සේ ඒතර ඔයාද ලකුණු වැඩිම ලබා ගත්තු ළමයා ඉස්කෝලේ? නෑ මාත් එක්ක තව 185 වගේ යාළුවෙක් ගත්තා. එයාත් මේ සැරේ 9ක් අරගෙනත් ඉන්නවා. එයාත් ඉන්නවද ඉස්කෝලේ? එයාත් රාහුලයට ගිහිල්ලා මාතර ආයේ අපේ ඉස්කෝලේටම ආවා. ඒ කියන්නේ ඉස්කෝලේ හොඳයි. ආ. දැන් ඔයා ඉස්කෝලේ නොගිය එක ගැන දුක් වෙන්නේ නැහැ? නෑ. සාමාන්‍යයෙන් දැන් ඉස්කෝලේ දැන් ඔයා වගේ දරුවෙක් පාසලට යනකොට අනිත් දරුවෝ ඒ කියන්නේ අනිත් ශිෂ්‍යයෝ ඔයාට සහයෝගයක් දක්වනවද? එහෙම නැත්නම් ඔයාව පන්තියේ පැත්තකට තියලා කොන් කරලා තියනවද? කොහොමද සාමාන්‍ය වගේ වටපිටාව? ඒගොල්ලන්ගේ උපරිමයට උදව් කළා. වෙලාවකට ඒගොල්ලන්ගේ වැඩත් පාඩු කරගෙන මගේ වැඩ කළා. මම වැඩ කළාම මගේ පොත ටීචර්ට පෙන්නන්නේ වගේ යාළුවෝ. ඔය නැගිටලා යන්න බෑනේ. ඔව් මගේ පන්තියේ ළමයි 21ක් හිටියා යාළුවෝ. ඒ හැමෝම මට එක්ක වගේ උදව් කළා. ගෑනු ළමයි පිරිමි ළමයි කියලා ભેදයක් නැහැ. හැමෝම මට ආදරේ. අනිත් පන්ති වල අයියලා කරලා නංගිලා මල්ලා හැමෝම මට ආදරේ. මගේ බෑග් එක ගෙනියන්නේ පුටු අරන් යන්නේ වෙන තැනකට යනකොට ඔක්කොම කරන්නේ ඒගොල්ලෝ. සමහරට වල වෙන ඉස්කෝලේට ගියා නම් ඔහොම උදව් නැති වෙන්නත් තිබ්බා. නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා හිටියේ. ඒකත් එක හේතුවක් තමයි. එතකොට දැන් මෙච්චර අපහසුතා මැද ඔයා එහෙම ඉන්නකොට ගුරු මහත්මීන් උදව් කරාද? ඒ කියන්නේ ඔයාව සාමාන්‍යයෙන් ආබාධ සහිත කෙනෙක් වුණාම තමන්ට එක්ක උගන්නන එක තේරෙන්නේ නැහැ කියලා අයින් කරන්න පුළුවන්. නැත්තම් කියන දේ පන්තියේ ස්පීඩ් එකට යන්නේ නැහැ කියන්න පුළුවන්. අනිත් ළමයි කරන ඒවා කරන්න බෑ කියන්න පුළුවන්. ඔයාට කොහොමද ලැබිච්ච සහාය? කවදාවත් එහෙම කරේ නැහැ. මගේ එක වසරේ ඉඳන් ගුරුවරු මට අම්මලා වගේ සර්ලා මට තාත්තලා වගේ මගේ ළඟට ඇවිල්ලා බැරි දෙයක් තිබුණා කියලා දීලා මං ගෙදරදී අමතර වැඩ කරලා ගෙනහෙන් දුන්නොත් ඒවත් බලලා ඒගොල්ලෝ ගෙදර ගෙනහෙන් හරි බලලා මට ගෙනත් දෙනවා. මම මේ ජයග්‍රහණය ගත්ත කිසිම අමතර පන්තියකට සහභාගී වෙන්නේ නැතුව. මගේ පාසලේ ගුරුවරු උගන්වපු දේවල් වලින් විතරයි. ඉතින් ඒගොල්ලෝ උපරිමය කරා මට උගන්වපු ගුරුවරු පාසලේ මට උගන්වපු නැති ගුරුවරු හැමෝම මට ආදරේ. ඒගොල්ලෝ උදේට හැමදාම වෙලා මට good morning දෙවුන කියලා තමයි යන්නේ. ඉතින් සුන්දර ජීවිතයක් ඒක. සුන්දර ජීවිතේ. ආ. දැන් ජීවිතේ හැමදේම තියෙන යත් සුන්දර නෑ කියලා කියනකොට ඔයා කියනෝනේ සුන්දරයි කියලා ජීවිතේ. මට එහෙම අඩුවක් දැනුන්නේ නෑ වගේ ජීවිතේ.
මගේ අම්මා තාත්තා මට එහෙම අඩුවක් දැනෙන්න දුන්නෙත් නැහැ. මම හිතන්නේ ඒක තමයි ආබාධ තියෙන කෙනෙකුට ලැබිය යුතුම සැලකිල්ලනේ. බ්‍රයන් ඔයාට එහෙම සැලකිල්ලක් ලැබුණද? ඒ කියන්නේ ඔයාට ඔයාගේ ජීවිත කාලේ ඔයාට ආබාධ සහිත කෙනෙක් වුණාන් පස්සේ ඔයාට මොන වගේ හැඟීමක්ද දැනුනේ? ඇත්තටම මටත් ඒ වගේම සැලකිල්ලක් ගෙදරින් ලැබුණා. අම්මා විශේෂයෙන්ම මාත් එක්කම හිටියා මගේ පස්සෙම. ඒ කියන්නේ මං පොඩි කාලේ බ්‍රේල් ඉගෙන ගනිද්දිත් අන්තර්ජාල සේවා මණ්ඩලයේ තමයි මම බ්‍රේල් ඉගෙන ගත්තේ. එහෙත් අම්මා මගේ ළඟින්ම ඉඳගෙන බ්‍රේල් ඉගෙනගෙන ගෙදර ඇවිල්ලා මට මගේ බ්‍රේල් බලනවා, මට වැරදුනොත් කියලා දෙනවා. එහෙම ලොකු සහයෝගයක් තිබ්බා. ඒ කියන්නේ අම්මත් බ්‍රේල් ඉගෙන ගත්තා. ඔව්. අම්මට හොඳට පේනවනේ. ඔව්. හොඳට කතාත් කරන්නත් පුළුවන් නේ. ඔව්. ඒත් ඔයා වෙනුවෙන් අම්මා එක කරා. ඔව්. හරි. ඔව්. ඔය කතාවට මම බාධා කළා. ඉතින් ඒ වගේම පවුලේ අයත් ඇත්තටම මම ඉස්කෝලේ අර මුලින්ම ග්‍රවුන්ඩ් එකට බහිද්දී මට ඇත්තටම ඇවිදින්න ඒ කියන්නේ තනියම ඇවිදින්න ටිකක් චකිතයක් තිබ්බා. ඉස්සරහ මොකද තියෙන්නේ කියලා දන්නේ නැති ඉඳා හැප්පෙයිද එහෙම මොකක් හරි වෙයිද කියලා චකිතයක් තිබ්බා. ඒ චකිතය නැති කරන්න අම්මා මගේ අතින් අල්ලගෙන මාත් එක්කම ග්‍රවුන්ඩ් වටේ දුවපු අවස්ථා තියෙනවා. ඉතින් ඇත්තටම බ්‍රයන් කියන එකේ චරිතේ පදනම දැම්මේ අම්මා. අනිවාර්යෙන් ඒක කියන්න ඕනේ. සහ මගේ පවුලේ අයත් හැමෝම වගේ කියන්නේ මට පේන්නේ නැහැ කියන කියන්නේ මං දෘශ්‍යාබාධිත කෙනෙක්, මං විශේෂ කෙනෙක් කියලා දැනෙන්න ඇරියේ නෑ. ඒක මට 100%ක් අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඒගොල්ලෝ කරන ඕනම සෙල්ලමකදී මාව ගන්නවා. අපි ක්‍රිකට් ගහනවා, අපි කැරම් සෙල්ලම් කරනවා, ඕමි ගහනවා. ඒ හැම සෙල්ලමකටම වගේ ඇත්තටම මාත් එක්ක තමයි ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ. ඉතින් අයියත් මාව එහෙම මාත් එක්ක තරඟ කරමින් මාව ඇක්ටිව් කරන්න අයියාත් ලොකු උදව්වක් වුණා. අපි සාමාන්‍ය කියන්නේ ළමයි වගේම රණ්ඩු කරගන්නවා, සෙල්ලම් කරනවා. දැන් අපි තනියම ඇවිදින්න යනවා, ඇවිදිලා කාලා බීලා එනවා ගෙදර. එහෙම අර සාමාන්‍යයෙන් මේ වයසේ තරුණයෙක් එන්ජොයි කරන විදියටම ඒ පරිසරය මට ගෙදර තියෙනවා. ඉතින් ඒ වගේම ගුරුවරුත් අනිවාර්යෙන්ම කියන්නේ පැසසුම් ලැබිය යුතුයි කියලා මං හිතනවා. මොකද දැන් අපිට ගණිතය, විද්‍යාව වගේ විෂයන් වලදී අපිට සාමාන්‍ය කෙනෙක්ට පාඩම කරනවට වඩා සෑහෙන වෙලාවක් යනවා අපිට තේරුම් කරලා දීලා රූප සටහනේම පැහැදිලි කරලා කරන්න. ඉතින් ඒ මහන්සි නොබලා ඒගොල්ලෝ අපි වෙනුවෙන් වැඩ කටයුතු කරා ඒගොල්ලන්ගේ සාමාන්‍ය වැටුපට. ඉතින් ඒ වැටුප නොබලා ඇත්තටම කියන්න ඕනේ ඒගොල්ලෝ මහන්සි වුණා. විද්‍යාවට චතුරි මිස්, ගණිතයට රේණු මිස් සහ මට මුලදීම මං ඇත්තටම කියනවා නම් ඉස්කෝලේට ගියේ කිසිම ඒ කියන්නේ සිංහල වචනයක් නොදන්න කෙනෙක් විදියට. ඉතින් ඒ කාලේ ඉඳලම මට සිංහල ටීචර් වුණා 5 වසරේදී රාණි මිස්. ඉතින් සිංහල ව්‍යාකරණ මුල ඉඳලම මට හදලා දීලා ලොකු සපෝට් එකක් වුණා. සිංහල පැත්තෙන් මගේ ඒ කියන්නේ මෙච්චර හොඳට කතා කරන්න සහ හොඳට සාහිත්‍ය මං ආසයි කෙටි කතා රචනායම ලියන්න. ඉතින් ඒකට පදනම දැම්මේ රාණි මිස්. ඉතින් ඇත්තට ඊට පස්සේ ධම්මිකා මිස් මම ගායනයට එච්චර දක්ෂ නෑ. ඉතින් සිංහල ටීචර්
මට ලොකු උදව්වක් කරා මොකද මං කියන්නේ රසාස්වාදයේ මීට කලින් අපේ ඉස්කෝලේ කවුරුත් කරලා තිබුණේ නැහැ. ඉතින් මම තමයි රිස්ක් එකක් අරන් මුලදීම රසාස්වාදය ගත්තේ. ඉතින් ඒකට අපිට වෙනත් ටීචර් කෙනෙක් හිටියේ නැහැ. සිංහල ටීචර්ම තමයි කරේ. එතකොට අනිත් අය සංගීතයට යන පීරියඩ් එකේ ටීචර් වෙන පන්තියක් තිබ්බා. ඉතින් අමතර පන්ති දාලා තමයි එහෙම කියන්නේ ආෆ්ටර් ස්කූල් තමයි අපිට කරන්න සිද්ධ වුණේ. ඉතින් ඇත්තට ඒ ටීචර් කියන්නේ අපි අපෙන් මුදල් අය කිරීමකින් තොරව ඇත්තටම ඒ ටීචර්ත් පේන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඒ ටීචර්ත් ලොකු මහසියක් වුණා මං වෙනුවෙන්. ඉතිහාසයට මොනිකා ටීචර් ඇත්තටම කියන්න ඕනේ ඒ කියන්නේ මං ඉතිහාසය පොඩි කාලේ ඉඳලම ආස වුණේ ඒ ටීචර් කියලා දෙන විදිහේ ඉඳලා. ග්‍රේඩ් 6 ඉඳලම ඉතිහාසය යා තමයි කරේ. ඉතින් අනිත් එක ඉංග්‍රීසි අපිට සාමාන්‍යයෙන් ඇලර්ජික්ම විෂය. ඉතින් මිෂෙල් මිස් අපිට ග්‍රේඩ් 10 O level වලට සෙට් උනේ. ඉතින් එයා ටිකක් තරුණ හින්දාම අපිත් එක්ක ෆන් විදියට තමයි පාඩම් කරන්නේ. ඉතින් ඒ ඉඳම අර බැරිම කියන්නේ ඉංග්‍රීසි ටිකක්වත් බැරිම කෙනා වුණත් අර ආසාවෙන් පන්ති වලට සහභාගී වෙනවා. ඒ අපි විහිළු කර ෆන් එකේ පාඩම් කරගෙන යන හින්දා. ඉතින් ඇත්තට හැම ගුරුවරයෙක්ම නම් කියපු නොකියපු හැම ගුරුවරයෙක්ටම මගේ සාර්ථකත්වයේ පිටිපස්සේ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හැමෝටම මං මේ අවස්ථාව ස්තුතිවන්ත වෙනවා. දෙවමි දැන් මේ පවතින ආබාධ තත්ත්වය අනුව හඳුන්වා දීම් 5ක් විතර කොටස් වශයෙන් වෙන් කරන එක්කෝ කතනාබාධ සහිත තියෙන අය, දෘශ්‍යාබාධ සහිත අය, ශ්‍රවණාබාධ සහිත අය, ශරීරාබාධ සහිත අය, ඒ වගේම මානසිකාබාධ සහිත අය කියලා. එතකොට ලංකාවේ නම් මේක 7කට විතර බෙදනවා කියලා තමයි අපි දැනට කියන්නේ. නමුත් දැන් මේ හැම දිනෙකම ඔයාට හම්බ වෙනවා දකින්නවනේ. දැන් සාමාන්‍ය සමාජ කෙනෙක් අත්විඳින තත්වයකුයි සහ මේ ආබාධ සහිත අත්විඳින කෙනෙක්ගේ තත්වයකුයි ඔයා එහෙම අත්විඳින කෙනෙක් හින්දා ඔයාට වෙන් කරලා කියන්න පුළුවන් ඉතින් මෙයාට තියෙන ප්‍රශ්න මෙන්න මේ වගේ ඒවා තියෙනවා අපි කියන සමාජයේ සංවේදී නැහැ සමහරට අවබෝධයක් නැහැ කියලා. ඔයාට මොකද හිතෙන්නේ? ඇත්තටම සමාජයේ ගොඩක් සංවේදී නැහැ කියන්නත් බෑ. මට හම්බෙච්ච ගොඩක් අය සංවේදී. මට ඔය වගේ ආබාධ තියෙන අය ගොඩාක් හම්බෙලා තියෙනවා. හොස්පිටල් වල මම නාගම රිහැබිලිටේෂන් හොස්පිටල් එකේ සති 2-3ක් හිටියම අයම්මයි මට වීල්චෙයාර් එකක් හදන්න. එතකොට ගොඩාක් ඔය වගේ හැම වර්ගෙම වගේ ආබාධ තියෙන අය අපිට හම්බ වුණා. ඉතින් ඒ අයට පහසුකම් මදි තියෙන ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ප්‍රශ්නත් එක්ක අපේ ලංකාවේ එවනසින් කොහොම හරි අමාරුවෙන් ඉගෙන ගන්න අයත් ඒ අතර ඉන්නවා. ඒගොල්ලන්ගේ කොහොම හරි අපි වගේ හොඳට ඉගෙන ගන්න අයත් ඉන්නවා. අපේ පාසලේ තව නංගි කෙනෙක් ඉන්නවා. ඒ වගේ ශරීරාබාධයක් තියෙන. ඉතින් ඒගොල්ලන් ගැන හැමෝම අනුකම්පා කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ. කිසිම කෙනෙක් කොන් කරන්න එපා. මාව නම් කවදාවත් එහෙම කොන් වෙලා නැහැ. මගේ ඉස්කෝලේ පාසලේ කවුරුවත් මාව එහෙම කොන් කරෙත් නැහැ. ඒගොල්ලන්ව පුළුවන් විදිහට රැක බලා ගන්න කියලා තමයි කියන්නේ. ඒගොල්ලොත් ආසයි අනිත් අය වගේම ජීවත් වෙන්න. බ්‍රයන් ස්ටීව් වොන්ඩර් මහත්මයා කියනවා කෙනෙකුගේ පෙනීම අඩු වූ පමණින් ඔහු දැක්ම අඩු කෙනෙක් කියලා හිතන්න එපා කියලා. දැන් බ්‍රයන් කතා කරන විදිහනොත් මට තේරෙනවා ඔයාට ලොකු දැක්මක් තියෙන කෙනෙක් කියලා වෙලා. ඔයා බලකන අදහස් ඒ දේවල්. ඔයාගේ මොකද්ද අනාගත දැක්ම? මොකද්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ? ඒ කියන්නේ මොනවා සම්බන්ධයෙන්ද? ඕන විදිහක ලෝකෙ දකින විදිහ වෙන්න පුළුවන්, සමහර විට ඔයාගෙන දකින විදිහ වෙන්න පුළුවන්, සමාජය දකින දෙන්න පුළුවන්. ඇත්තටම මගේ දැක්ම කියන්නේ හැමෝටම සමාන අවස්ථා ලැබෙන සමාජයක්. ඇත්තටම ඒ කියන්නේ අපි ගැන ඒ කියන්නේ දෘශ්‍යාබාධිත අයට ඒ කියන්නේ අනිත් හැමෝම කරන ක්ෂේත්‍රවල
අවස්ථා නොලැබෙන ඒ වගේ සමාජයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් අපිට ලංකාවේ කරන්න පුළුවන් ආර්ට්ස් විතරයි. ලංකාවේ තියෙන ඒ කියන්නේ තාක්ෂණික හා අධ්‍යාපන ක්‍රමය ගැන සැලකුවම ඉතින් ඒක නැතුව අපිටත් අනිත් රටවල් වගේ විද්‍යාව ගණිතය ඒ වගේ සෑම ක්ෂේත්‍රයකම එක හා සමාන අවස්ථා ලැබෙන සහ ආකල්පමය වශයෙන් අපි ගැන ඒ කියන්නේ සංවේදී වීම තියෙනවා. ඇත්තරම සමාජයේ අපි ගැන ගොඩක් සංවේදී මිනිස්සු. ඒ වුණාට අපි දැන් අපේ ඉස්කෝලේටත් ගොඩක් ආධාර එහෙම ලැබෙනවා කෑම වලට. එහෙම ගොඩක් ආධාර ලැබෙනවා. ඒ වුණාට දැන් කීමලක් තියෙනවානේ කෙනෙක්ට මාළුවෙක් දෙනවට වැඩිය හොඳයි බිලිපිත්තක් දෙනවා කියන එක. ඉතින් ඒ වගේ අපිට මං කියන්නේ අපිට ඒ ක්ෂේත්‍රය හදලා දෙන්න අපිට රැකියාව කරන්න පුළුවන් අපිට ඉගෙන ගන්න පුළුවන් ඒ පදනම ඒ වටපිටාව හදලා දෙන්න කියන එක තමයි ඇත්තටම මගේ බලාපොරොත්තුව. ඇත්තට එහෙම වුණොත් නම් ලංකාව මේ තියෙන තත්ත්වෙන් සෑහෙන ප්‍රමාණයක් ගොඩ ගන්න පුළුවන් කියලා මං විශ්වාසයෙන් කියනවා ඇත්තටම. එතකොට බ්‍රයන් දැන් මං අහන්නේ ටීවී රාමන් ඩේන ලැම්බර්ට් වගේ කෙනෙක් ගත්තොත් ලෝකේ මේ සයන්ස් කළා ලෝකෙ ඉස්සරහට ගිය අය. දරත් නාසකේ වැඩ කරන කට්ටිය ඉන්නවා ඉන්දියාවේ. අය ඉන්නවා මේ දෘශ්‍යබාධිත ප්‍රජාව සහ බාධිත ප්‍රජාව විශේෂයෙන්ම. එතකොට ඔයාගේ ආසාව විද්‍යා විෂයක් ඉගෙන ගන්න උනත් උසස් පෙළට ලංකාවේ සඳහා පහසුකම් නැද්ද? නෑ ඇත්තටම කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් ඇත්තටම ඒ කිව්වා වගේ NASA එකේ වැඩ කරන අය කෙන් කියලා විද්‍යාඥයෙක් ඉන්නවා දෘශ්‍යාබාධිත. ඒ වගේ මහාචාර්යවරයෙක් ඉන්නවා හෙලන් කියලා. ඒ වගේ ගොඩක් අය ඉන්නවා ආබාධ සහිත. දැන් අපි ගත්තොත් ස්ටීවන් හොකින්ස් ගැන ගත්තොත් එයා දැන් මට ඇතර දෙව්මි දිහා එයාගේ කතාව ආදී මතක් වෙන්නේ ස්ටීවන් හොකින්ස්. ඉතින් ඒගොල්ලන් ඔයා හරියටම දෘශ්‍ය රූපේ මවලා තියෙනවා කියපු තොරතුරු අනුව. ස්තුතියි. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ට ඒ රටවල් වල එහෙම අවස්ථාව තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දැන් සාමාන්‍ය ප්‍රජාව ඒගොල්ලන් ගැන දකින්නේ මේගොල්ලන්ටත් අපි වගේම ඉගෙන ගන්න පුළුවන්, අපි වගේම වැඩ කරගෙන යන්න පුළුවන්, අපි වගේම දක්ෂතා තියෙනවා, අපි වගේම මොලේ තියෙනවා කියලා. ඉතින් ඇතර ලංකාවේ කියන්නේ මිනිස්සු දකින ආකල්ප අතර ඒ කියන්නේ ඒ මත තමයි ඇත්තටම මේක තීරණය වෙන්නේ. දැන් බ්‍රයන් මෙහෙම කිව්වොත් දැන් අපි දකින ආකල්ප මත කිව්වම කියන්නේ දැන් ඔයා කියන විදිහට අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ සහ අපේ හැමෝගෙම වැරද්දක් තිබිලා තියෙනවනේ. ඒ කියන්නේ කවදාවත් දෘශ්‍යාබාධිත කෙනෙක් මේ රටේ විද්‍යා විෂයන් ඉගෙන ගන්න එකක් නෑ කියලානේ හිතලා තියෙන්නේ. ඔව් ඇත්තට ඒ කියන්නේ ඒක පිළිගන්නවා. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ සමාජයේ දැන් අපිට ඒ කියන්නේ ලංකාවෙන් ලැබෙන උදාහරණ ගොඩක් තියෙන්නේ. ඉතින් කලාව පැත්තේ ගායනය පැත්තේ ඉදිරියට ගියපු අයගේ උදාහරණ ලංකාවෙත් දක්ෂ ලෙක්චර්ස්ලා ලෝයර්ස්ලා එහෙම ඉන්නවා මං නෑ කියන්නේ. ඒ වුණාට අර අපි දකින්න උදාහරණ ගොඩක් තියෙන්නේ ගායනය පැත්තේ හරි එහෙම ඉදිරියට ගියපු අය. ඉතින් දැන් කියන්නේ ධෛර්යමත්ව විද්‍යාව තෝරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන් කියන විශ්වාසය තවම ලංකාවේ ඉන්න දෘශ්‍යාබාධිත වේවා ශ්‍රව්‍යබාධිත වේවා ඒ අයට ලැබිලා නැහැ කියලා තමයි මම හිතන්නේ. බ්‍රයන් පාසල් කීපයක් තියෙනව නේද? ඒ කියන්නේ මීට අමතරව උසස් පෙළ වලට ඕනනම් හදාරන්න පුළුවන් ඒවා. ඔව් ඒ කියන්නේ අපේ පාසලේ උසස් පෙළ නැහැ. කොහොමත් මොකක් හරි ඒ කියන්නේ සාමාන්‍ය පාසලකට තමයි යන්න වෙන්නේ උසස් පෙළ. උසස් පෙළ හදාරන්න. ඔව්.
දැන් එතකොට ඔයාට මොකද්ද ඔයාගේ බලාපොරොත්තු? එතකොට ඔයා කොහෙටද යන්න හදන්නේ දැන්? එහෙම හැම පාසලකටම ගියාට හරියනවද නැත්නම් ඔයාට අධ්‍යාපනය විශේෂ විදිහට ලබා ගන්න පුළුවන් තැනක් ලංකාවේ තියෙනවද? ඒ කියන්නේ දැනට බ්ලයින්ඩ් ඒ කියන්නේ දෘශ්‍යාබාධිත අය ගොඩක් ඉගෙනගෙන තියෙන්නේ ආනන්ද සහ සේන්ට් තෝමස් වගේ පාසල් කිහිපයක. ඒත් මම හිතන්නේ ඒ කියන්නේ විශේෂ පහසුකමක් ඒ කියන්නේ පිටරට ඒ කියන්නේ විවිධ ඒ කියන්නේ එංගලන්තය ඇමරිකාවේ වගේ රටවල් වල තියෙන පහසුකම් ලංකාවේ තියෙනවා කියලා. එහෙ මාර්ග පද්ධතිය ඊටන් හැදිලා තියෙනවා දෘශ්‍යාබාධිත අය වෙනුවෙන්. දැන් මං කතාවක අහලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් පුහුණු කරපු සුනකයෝ ඉන්නවා. ඒගොල්ලන්ව ගයිඩ් කරන්න. ඉතින් එහෙම ගොඩාක් ඒ කියන්නේ පහසුකම් එහෙ ලබා දීලා තියෙනවා. මම ලංකාවේ නම් එහෙම ඒ කියන්නේ සුනකෙක් එක්ක යන එහෙම දැකලා නැහැ මම කවදාවත්. ඉතින් ඒ වගේ ඒ කියන්නේ අපේ හැදෙන්න තියෙන තැන් ගොඩක් තියෙනවා. මගේ අදහස ඇටියට. ඔව් අපි කතා කරමු තවදුරටත් බ්‍රයන් අපි මේ මම හිතන සමාජයක් විදිහට සංවේදී වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. කියන්නේ අපි පාසල් අධ්‍යාපනයේ උනත් අපි විෂයමාලා ගැන්වීම ඒ සඳහා විශේෂ අධ්‍යාපනය ලබා දීම ඒ සඳහා ගුරු පුහුණුව මේවා කිසිවක් ගැන අපි කල්පනා කරලා නැහැ මෙච්චර කල් මේ රටේ. ඉතින් බ්‍රයන්ට උසස් පෙළ හදාරන්න යන්න තියෙන්නේ කොහෙද? බ්‍රයන් විද්‍යාව විෂයෙන් හදාරන්න කැමැත්තක් තිබිලා තියෙනවා. එහෙමනේ? ඔව්. එතකොට දැන් මොකද්ද ඔයාගේ ඔප්ෂන් එක මොකද්ද? ඔයා දැන් මොකද්ද කරන්න යන්නේ විද්‍යාව විෂය නැත්තම්? නෑ කොහොමත් ආර්ට්ස් ඒ කියන්නේ සෞන්දර්ය විෂය දාලා තමයි අපිට කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඔයා දෘශ්‍යාබාධිත හින්දානේ? ඔව් ඔව්. එහෙම නැත්තම් ඒ නමයක් ගත්තා නම් ඔයාට පුළුවන් විද්‍යාව විෂයක් හදාරන්න? ඔව්. එතකොට ඇයි අපි එහෙම කරන්නේ? එතකොට බ්‍රයන්ට විශේෂ අධ්‍යාපනයක් ලැබිය යුතු නැද්ද? එතකොට අපි ප්‍රජාවක් විදිහට එයාම සියලු සුදුසුකම් සපුරලා නම් අපිට එහෙම අවස්ථාවක් දෙන්න බැරි වෙන්නේ ඇයි? එතකොට රටේ අධ්‍යාපනය ගැන අවුරුදු ගාණක් කතා කරපු බලධාරීන් අපි ඔක්කොම කොතනද ඉන්නේ? ඒක හරි ප්‍රශ්නයක් නේ. මොකද ගණිතය කියන සංකල්ප ගත්තොත් එතකොට දැන් මම කැමති නැති වුණා. අපි මේ අවස්ථාවේ වෙන උදාහරණ ගන්න. නමුත් දැන් ජ්‍යොතිෂ්‍ය ගැන කතා කරන ප්‍රධාන පෙළේ ජ්‍යොතිෂ්‍යවේදීන් ඉන්නවා. ජ්‍යොතිෂ ගණිත සංකල්පත් එක්ක කතා කරන දේවල්. ඉතින් එයාට ගණිත සංඛ්‍යා හොඳට පුළුවන් අදටත් ලංකාවේ. ඉතින් එයාට හවල් අවුරුද්දේ මේ දවස කියන්න කිව්වොත් උන්ට ඒ දවස කියන්න පුළුවන් හැකියාවන් තියෙනවා. එතකොට S2 පේන්නේ නැති වුණත් ලෝකේ ජයගත්තු වෙනත් කට්ටිය ඉන්නවා. අපි නාසගේ උදාහරණත් එක කිව්වා. එතකොට ගණන් හොඳටම පුළුවන්ද බ්‍රයන් ඔයාටත්? ඔව්. හොඳටම ලකුණු ගන්නවනේ. ඔව්. සාමාන්‍යයෙන් කීයද ඔයාගේ ලකුණු මට්ටමේ ගැන 100න්? ඒ කියන්නේ 80ට පහළ ගිල්ල නැහැ කවදාවත්. 80 90 ඒ පැත්තේ ඒ විදිහට තමයි. ඒ කියන්නේ ඔයා ගණන් වලට දක්ෂ ශිෂ්‍යෙක්. ඔව්. ඉතින් බ්‍රයන්ට ඒ අවස්ථාව නැති වෙලා තියෙනවා ගිලිහිලා තියෙනවා. මම හිතන්නේ මේක අධ්‍යාපන බලධාරීන් විශේෂයෙන් හිතන්න ඕන අවස්ථාවක්. ඒ වගේම තමයි දැන් දෙව්මි. ඔයා කවුරු වගේද කොයි විදිහද කියලා හිතේ හරියටම රූපේ මවාගෙන තියෙනවනේ බ්‍රයන්. එතකොට දැන් ඒ දීපු උදාහරණෙත් එක්ක ගත්තම දැන් අපි හොප්කින්ස් මාතේ ගත්තත් ඔයා වගේනේ ඉන්නේ. ඒතර ඔයාගේ බලාපොරොත්තුවත් ඒ අංශයෙන් යන්නද විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙන තැනකට යන්නද එහෙම නැත්නම් වෙනත් විෂයන් වලට යන්නද? මම කැමැත්තෙන් හිටියේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන්න. ගණිතය තමයි මම ගොඩක් ආස. ඉතින් සියලු සෞඛ්‍ය ගැටලුත් පාසලේ ඒ අංශයෙන් උසස් පෙළ නැතිවීම නිසා මම දැන් වාණිජ්‍ය අංශයෙන් තමයි උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාට පුළුවන් වුණා නම් ඔයා ගණන් වලින් යනවානේ. ඔව්. ඔය ලෙවල් වලට කලින් අන්තිමට තියපු විභාගයේ ගණන් වලට 97ක් තිබුණා පේපරේ. අපරාධයකුත් කියලා හිතෙනව නේද ගණන් වලින් කරන්න තිබ්බනම් හොඳයි කියලා. ඒ ඉතින් මොනවා කන්ද නේ තියෙන දෙයින් සැනසෙන්න වෙන්නේ නේ. ඔව් ඉතින් නැති දෙයක් ගැන හිතන්නේ නැහැ. සාමාන්‍යයෙන් විද්‍යාඥයෝ ගැන එහෙම වැඩිපුර අධ්‍යයනය කරාද කොහොමද ඔයාගේ කියවීම ඒ ගැන තමයි මේ මෙතුමා මතක් කරපු කතාවත් එක්ක බ්‍රයන් මතක් කරපු කතාවත් එක්ක ඔයාගෙන් අහන්නේ. ඔව් දැන් ස්ටීවන් හොකින්ස් ගැන අපේ 9 වසර සිංහල පෙළ පොතේ තියෙනවා. එයා කළු කුහර විද්‍යාව පිළිබඳව අධ්‍යයනය කරලා තියෙන්නේ. එයාටත් මගේ වගේම තමයි ලෙඩේ. එයාට නම් ජීවිතේ ටික කාලයකට පස්සේ තමයි ඒ ලෙඩට ගොදුරු වෙලා තියෙන්නේ. ඉතින් තව නික් කියන අත් දෙකයි කකුල් දෙකයි දෙකම නෑ එයාගේ. එයා දැන් ලෝක ප්‍රකට ධනාත්මක චින්තනය පිළිබඳ දේශකයෙක්. ඉතින් මාත් කැමතියි හැම ලෝක ප්‍රසිද්ධ වෙන්න. නික්ගේ පොත් කීයක් කියවුවද? 3ක් කියලා තියෙනවා. කියවද?
මං හිතන්නේ ඒකෙන් තමයි ආ ඉස්සරහට ආවෙනේ. ඔව්. එයා ජීවිතයේ අවස්ථා දෙකකදී සිය දිවි නසා ගන්න උත්සාහ කළා තියෙනවා. මට නම් කවදාවත් එහෙම හිතුවේ නෑ. මං හිතන්නේ ඊටත් වඩා මගේ හිත ශක්තිමත්. දැන් මේ මටත් පුළුවන් ධනාත්මක චින්තනය පිළිබඳව අපිට පාඩමක් කියලා දෙන්න. ඔව් ඉතින් මං හිත හදාගන්නේ දැන් බ්‍රයන්ලා වගේ දෘශ්‍යබාධිත අය දිහා බලලා මං කියනවා මං හිතනවා මට එහෙම නෑ මට ලෝකෙ දකින්න පුළුවන්. ඊට පස්සේ ශ්‍රව්‍යබාධිත අය ගැන හිතලා මං හිතලා මට ඔක්කොම ඇහෙනවා. සින්දු අහන්න පුළුවන් මට කැමති දෙයක් අහන්න පුළුවන්. ඊට පස්සේ කතනාබාධිත අය දිහා බලලා මං හිතනවා මට ඒගොල්ලෝ වගේ නෑ මට කැමති අදහසක් දක්වන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ දිහා බලද්දී මට ලැබිච්ච දේවල් ගැන හිතලා මම සතුටු වෙනවා. එහෙම කළා තමයි මගේ හිත හදාගෙන මේ තැනට ආවේ. ලොකු දෙයක් නේ. මං හිතන්නේ බ්‍රයන් ඔයාලට මොනවා හරි කියන්න තියෙනවද ඒ ගැන? නෑ ඇත්තටම මට වඩා නම් ගොඩක් අභියෝග වලට යාට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ඇත්තට මට සතුටුයි මේ වගේ ඒ කියන්නේ ධෛර්යමත් කතාවක් අහන්න ලැබීම. මං සුබ පතනවා අනාගතයටත් මේ වගේම ශක්තිමත්ව ඉදිරියට යන්න කියලා. ඉතින් ඇත්තටම ඒගොල්ලන්ගේ දෙමව්පියන් මට ලැබිලා තියෙන කියන්නේ මගේ අම්මා වගේම ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාගේ ඒ සහයෝගය ලැබිලා තියෙනවා කියලා පේනවා. ඉතින් ඒ වගේ දෙමව්පියෝ තව මේ ලෝකේ ඉන්නවා කියලා දැනගන්න ලැබීමත් ලොකු සතුටක් මට. මම අපි අම්මලා තාත්තලා ගැන වෙනම කතා කරමු. මම හිතන්නේ මට වෙනම පරිච්ඡේදයක් කියන්න පුළුවන් ඕගොල්ලන්ගේ. දැන් Universal Designing for Learning තමයි ගොඩක් වෙලාවට යන්නේ. UDL ගොඩක් මේ ස්ථාන සැකසීමේ ඉඳලා අධ්‍යාපනයේ ඉඳලා හැම දෙයකටම යන්නේ. විශ්ව පරිසංකල්ප තමයි එන්නේ. ඉස්සර වගේ මේවා හිතන්නේ නැහැ. ඒ කියන්නේ විශ්වීය මිනිස්සුયો විදිහට හිතන්නේ මේ ලෝකෙට කවුරු හරි අපි බිහි වුණා නම් අපි හැමෝම එක හා සමානව එක හා සමාන දේවල් අත්විඳින්න අයිතියක් තියෙනවා කියන එක තමයි ලෝකේ ඊළඟ මානෙ හිතන විදිහ. ලෝකේ ගොඩක් රටවල් හිතන විදිහ. අපේ රටේ එහෙම හිතනවද දෙවුමි? අපේ රටේ සාදන් මම අත්දැකීමෙන් කියන්නේ මම දැන් පාසලේ විෂය බාහිර තරඟ වලට කොටස් මට්ටමින් කලාප මට්ටමින් 6-7 ශ්‍රේණි වලදී ගියා 8-9 ශ්‍රේණි වලට යනකම් අම්මලා තමයි එක්කයි යන්නේ. දැන් ඒවට යනකොට වෙන පාසල් වල ඒවා තියෙන්නේ. ඒතකොට මට එතනට ගියාම වාඩි වෙන්න මට හැම පුටුවෙම බෑ. ඒ පහසුකම් නැහැ. ඒත් මම ජයග්‍රහණ ලබාගෙන ඉංග්‍රීසි භාෂා දින තරඟ වලින් සිංහල ගණිතය වගේ හැම විෂයකටම මම ගිහින් තියෙනවා. ඉතින් පස්සේ මම තරඟ වලට යන්නේ නැතුවත් ඇරියේ හැමත ඒ පාසල් වල මට අවශ්‍ය පහසුකම් නැති නිසා. ඉතින් අපේ රටේ හැම තියෙන පහසුකම් මදි කියලා තමයි මට කියන්න තියෙන්නේ. බ්‍රයන් මොකද හිතන්නේ මේ ගැන? මේ UDL වගේ දේවල් ගැන ලෝකයේ අනික් රටවල් තියෙන දේවල් ගැන ඔයාගේ හැඟීම මොකද්ද? ඇත්තටම ලෝකයේ අනිත් රටවල් වල ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දැක්ම සහ ඒගොල්ලන්ගේ කියන්නේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය දිහා බලද්දී ඇත්තටම අපේ රට ගොඩක් තව හැදෙන්න තියෙනවා කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය සහ අපි ගැන සලකන විදියෙන් ඒ කියන්නේ අපි දැන් අපිව කවුරු හරි දැක්කම අනේ පව් කියලා හැමෝම කියනවා. හැමෝගෙම ඇස්වල කඳුළු පිරෙනවා. ඒක මම වැරද්දක් විදියට දකින්නේ නැහැ. ඒ වුණාට ඊට වැඩිය අපි ගැන හිතන්න. ඒ කියන්නේ දැන් අපි අසරණ නෑ. මම ඒක ඇත්තටම වගකීමෙන් කියන්නේ. අපි ඒ කියන්නේ අපිට මොකක් හරි අඩුපාඩුවක් තිබුණාට අපි හිතින් කවදාවත් අසරණ වෙලා නැහැ. ඉතින් අපිව එහෙම කිසිම අර කියන්නේ නිකන් දියේ ගිලෙන්න යන මිනිහෙක් දිහා බලනවා විදියට අපි දිහා බලන්නේ නැතුව අපිව නගා සිටවන්න අපේ ජීවන තත්ත්වය නගා සිටවන්න අපෙන් ප්‍රයෝජන ගන්න කියලා තමයි මං කියන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් ලෝකයට සාමාන්‍ය හැම අංග සම්පූර්ණ ඒ කියන්නේ ශාරීරික වශයෙන් අංග සම්පූර්ණ මිනිස්සු මේ ලෝකයට දීලා තියෙන දේවල් වලට වැඩිය මගේ අදහසේ විදියට මොකක්ම හරි ආබාධයක් තියෙන මානසික වේවා ශාරීරික වේවා
මොකක්ම හරි ආබාධ තියෙන කෙනෙක් මේ ලෝකෙට දීලා තිනවා ඊට වැඩිය. ඉතින් අපෙන් ඒ ප්‍රයෝජනය ගන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. බ්‍රයන් දැන් මම කියන්නේ මේ දැන් මම මගේ ජීවිතේ මම ඉස්කෝලේ යන කාලේ මට අද වගේ මතකයි මං පුංචි කාලේ මේ සරත් සර් බුද්ධ ආගම ඉගැන්නුවේ. සර් සම්පූර්ණයෙන්ම පේන්නේ නැති ඔයා වගේම කෙනෙක්. හැබැයි බොහොම ලස්සනට ඒ පාඩම් කියලා දෙනවා. මම සර්ව එක්කන් එන්න හැමතිස්සෙම ඒ පීරියඩ් එකේ එනකොට ඉස්සෙල්ලා පීරියඩ් එක යනකොට අපි යන්න ඕනේ ඊළඟ පන්තියේ ඉඳලා එක්කන් එන්න. අතින් අල්ලගෙන ඇවිල්ලා තියෙනවා පන්තියේ ඉගෙන ගන්න අපේ පන්තියට එක්කන් එනවා. මට ඔය හැඟීම මට හරි සුන්දර හැඟීමක් තියෙනවා. ඉතින් ඔයා කියන වගේ දුකකුත් එක්ක සුන්දර හැඟීමක්. හැබැයි දැන් ලෝකේ ගත්තන් පස්සේ දැන් අපි ගත්තම ඔය ආබාධ සහිතවන එක්ක ගුරු වෘත්තිය උනත් ලංකාවේ ලොකු තැනක් තියෙනවද? මොකද දැන් වැඩිපුරම ගත්තොත් ඉස්සර ඉඳලම අපි දකින්නේ ආබාධ සහිත වුවන් සුදු සැරයටියක් අරගෙන එක්ක බෙඩ් ෂීට් ටිකක් අරගෙන හෑන්ඩ්ලූම් මැදුම් ටිකක් අරගෙන ඒවා විකුණන්න යනවා. එක්ක හඳුන් කූරු විකුණන්න යනවා. එක්ක මොනවා හරි දෙයක් විකුණන්න යනවා කීයක් හරි හොයාගන්න අපි දකින්නේ. ඒතර ඔයාට ඔයාගොල්ලන්ගේ විද්‍යාලය තුලින් ඉගෙනගත්තු අය පිළිබඳව තියෙන හැඟීම මොකද්ද? ඔයාට මේක වෙනස් කරන්නද උවමනාව තියෙන්නේ? ඔව් අනිවාර්යෙන් ගුරු වෘත්තිය වුණත් අනිත් පාසල් ගැන මම දන්නේ අපේ පාසලේත් ඉන්නේ දෙන්නයි. ඉතිහාසය උගන්වන මොනිකා ටීචර්යි දම්මි ටීචර්යි සිංහල උගන්වන. අනිත් ඉස්සර හිටියා දැන් ඒ කියන්නේ විශ්‍රාම ගිහිල්ලා දැන් ඉස්කෝලේ ඒ කියන්නේ වර්තමානයේ ඉන්න ගුරුවරුන් දිහා බැලුවොත් ඉතින් ගුරු වෘත්තියත් අපිට දැන් විකල්ප හොයාගන්න වෙලා තියෙනවා. ඇත්තටම දැන් අඳුන් කූරු විකුණන ඒ වගේ අර ඒ වගේ දේවල් වලට නම් මම තදින්ම විරුද්ධයි. මොකද ඊට වැඩිය නම් අපිට ඒ කියන්නේ පියවරක් හරි ඉදිරියට තියන්න පුළුවන්. මම බය නැතුව කියනවා. ඒ කියන්නේ මගේ යාළුවෝ ඉන්නවා මං ඒ පරිසරයේ හැදිලා වැඩිලා තියෙන අත්දැකීම් සහිත කෙනෙක් විදිහට මං කියන්නේ ඊට වැඩිය නම් යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. දැන් අපේ ඒ කියන්නේ දැන් අපේ ඉස්කෝලේ ඉන්න තාක්කල් අපිට සාමාන්‍ය සමාජය ගැන එච්චරම ඒ කියන්නේ පීඩනයක් දැනෙන්නේ නැහැ. දැන් අපේ ඉස්කෝලේ කියන්නේ ලෝකයක් ඇතුලේ තව ලෝකයක්. ඉතින් සමාජයට ගියාට පස්සේ සමහර අය අසරණ වෙනවා. ඉතින් ඒ අසරණ වීමත් එක්ක තමයි ඔය වගේ වෘත්ති වලට යන්නේ. ඉතින් දැන් අපි ඉගෙනීම ඇරුණු විට අපි අපේ අයට ඉස්සරහට යන්න වෙන ක්ෂේත්‍ර අඩුයි. දැන් අර ඔය කියපු උදාහරණ වලට අමතරව. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් ලංකාවේ ක්‍රීඩා පැත්තෙනුත් තව දියුණු වෙන්න ඕනේ. අපේ යාළුවෝම ඉන්න හොඳට දක්ෂතා තියෙන අය කාගේ අවධානයට ලක් නොවිච්ච. ඉතින් දැන් ගායන පැත්තේ වුණත් තරඟ කීපයකට යනවා. මොකක් හරි බෑන්ඩ් එකක සින්දු කියනවා. එතනින් නවතිනවා ඒගොල්ලන්ගේ ජීවිතය. ඉතින් ඊට වැඩිය දියුණු වෙන්න ඕනේ. ඊට වැඩිය සමාජයේ අවධානයට යොමු වෙන්න ඕනේ. ඒගොල්ලන්ව දැන් ගායනය පැත්තේ නම් ප්‍රොෆෙෂනල් සිංගර් කෙනෙක් තත්වයට පත් කරන්න සමාජයෙන් ලොකු උදව්වක් ඕනේ. අතරම මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. ඔයාට ගොඩ දෙනෙකුට දැන් ආබාධිත වුණ එක මම ලෝකීය දකින්න බැරි වෙනවනේ. එතකොට දුෂාබාධිත කෙනෙක් වුණාම ඔහුට කොහොමද දකින්න බෑ. එතකොට දෙව්මිට ගෙදර එක තැනකට උනාන් පස්සේ දකින්න බෑ. එතකොට දෙව්මිට සමහර විට සීගිරිය දැකලා තියෙනවද? හදිසියක්වත් බ්‍රොන්නලිසය දැකලා තියෙනවද? එහෙම නැත්නම් බුහුදු වෙරළේ ගිහිල්ලා තියෙනවද කියලා අහුවම සමහර වෙලාවට කියන්න වෙන්නේ අපි දැකලා නැහැ කියන ඒවා. ඔයාටත් එහෙමද? මම සංගේ හොනනම් මගේ අම්මයි තාත්තයි පුළුවන් විදියට මාව ලංකාව වටේම එක්කන් ගිහින් තියෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර හැම තැනකම මුහුදු වෙරළේ වුණත් අපි හැමදාම සතියකට දවසක්වත් හන්දෑවකට ගිහිල්ලා සතුටු වෙලා යනවා. මගේ තාත්තගේ විනෝදාංශය තමයි හැමදාම වැඩට ගිහින් ඇවිල්ලා හවසට මාවත් අරගෙන වත්ත වටේ ඇවිදිනවා. ඒ සෞන්දර්යයත් විඳිනවා. අහසේ ප්ලේන් යනකොට අම්මා කොහේ හිටියද දුවගෙන ඇවිල්ලා සද්දයක් ඇහෙනකොට මාව එක්කන් ගිහින් පෙන්නනවා.
රෑ අහසේ සුන්දරත්වය අත්විඳිනවා මල්ලිලා දෙන්නත් එක්ක. ඉතින් එහෙම මගේ අම්මයි තාත්තයි නම් කවදාවත් මගේ ජීවිතේ විඳින්න බාධාවක් කරේ නැහැ. මං හිතන්නේ මං අංග සම්පූර්ණ දරුවෙකුටත් වැඩිය ජීවිතේ ඒ පැත්තෙන් විඳලා තියෙනවා. ඒ කියන්නේ නිකන් කුඹුරු දිගේ එක්කන් යනවද වෙල්ලේ කොහොමද කුඹුරු කැපෙන්නේ කියලා බලන්න ඒව එක්කගෙන යනවත් තාත්තා? අනිවාර්යෙන් හැමදාම ගොයන් කපනකොට ගොයන් පාගනකොට ඒ හැම අත්දැකීමක් මං විඳලා තියෙනවා. ඒ කියන්නේ ඔයා දන්නවද දැන් කුඹුරේ වැඩ වෙන විදිය මොනවද කොහොමද සාන්නේ කොහොමද ඒ ඔක්කොම ටික ඔයා දන්නවද? දැකලා තියෙනවා ඇස් දෙකෙන්ම. ඔයාව තනි කරලා නැහැ. තනි කරලා නැහැ. එතකොට දැන් මල්ලිලා දෙන්න කිව්වන් පස්සේ මල්ලිලා දෙන්න අබාධ සහිතයිද නැත්නම් ඒගොල්ලෝ නෑ ඒගොල්ලෝ හොඳයි. ඒගොල්ලෝ උදව් කරනවා. ඔව් හැම කවදාවත් මාව කොන් කරන්නේ මාත් එක්ක සෙල්ලම් කරනවා. බ්‍රයන්ගේ අයියා වගේම තමයි මගේ මල්ලිලා දෙන්න. අක්කා වසයි ඇති. අක්කා වසයිද? එහෙමත් නෑ. ඉතින් අපිත් පිටු ගාලා අඬ වෙනවා. සුන්දර ජීවිතයක් තියෙනවා. එතකොට අම්මයි තාත්තයි ඔය ඉගෙනුමට ඔයාව යොමු කරන්න. ඔයාගේ කියන්නේ මොකද්ද හේතුව? ඒ කියන්නේ දෙන්න මොනවද රැකියාව විදියට කරන්න ඔයා වෙනුවෙන් වෙලාවක් ඒගොල්ලෝ වෙන් කරගන්න පුළුවන් වෙලා තිබ්බද සාමාන්‍ය ජීවිතේදී යට? මගේ අම්මත් ගුරුවරියා. ඒ වුණාට එයා වැඩ කරේ මං 4 වසරේ අන්තිම වෙනකම් දුෂ්කර පාසලක හම්බන්තොට දිස්ත්‍රික්කේ. මගේ තාත්තා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඉතින් මම 5 වසරේ යනකම්ම තාත්තා තමයි උදේට මාව බයිසිකලේ තියන් බෙල්ට් එකක් බැඳගෙන බඩෙන් එක්කන් යන්නේ උදේට. ඊට පස්සේ පන්ති කාමරේ වාඩි කරාම හවසට එක්කන් එන්නේ මගේ යාළුවෙක් ඉන්නවා ගෙදර ගාව. එයාගේ අම්මා තමයි වීල්ලෙකින් මාව ගෙනත් දාන ගෙදරට. ඉතින් ඉස්කෝලේදී බලාගන්න ඉස්කෝලේ ටීචර් තමයි මගේ එක වසර 1 2 පන්ති වල ටීචර් පත්ම ටීචර්. එයා තමයි ෆිට්නස් දෙනවා නම් මම වඩාගෙන යනවා අම්මා වගේම. ඊට පස්සේ 3 4 උදේ ටීචර් දවල්ට ටීචර් පහවසර මගේ ශිෂ්‍යාත ගුරුතුමා නිශාන්ත සර්. ඒගොල්ලෝ මොකක් හරි ප්‍රැක්ටිකල් එකක් කරනවා නම් මගේ ළඟට ගෙනල්ලා ගහකොළ කොළාතු මල් ඒව මගේ ළඟින් වාඩි වෙලා අනිත් ළමයිත් වට කරගෙන තමයි ඒව කියලා දෙන්නේ. ඒ කියන්නේ ගුරුවරු ඔයාගේ ගුරුවරු හරි සංවේදී වෙලා තියෙනවනේ. ඒගොල්ලන්ගේ රැකියාවෙන් එහාට ගිහිල්ලා වට උදව් කරලා උගන්වලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඉගැන්වීම මට අනුව හදාගෙන තියෙනවා. 6 ඉඳන් වුණත් මගේ විද්‍යාව 10 11 ඉගැන්වුවේ නිශ්ශංක සර්. ඊට පහළ පන්ති කරේ කුමුදු ටීචර්. විද්‍යාව ප්‍රැක්ටිකල් එකක් කරන්න ඈතට යන්න බැරි නම් මට මගේ ළඟට ගෙනල්ලා අනිත් ළමයි එතනට ගෙනල්ලා තමයි ප්‍රැක්ටිකල් එක කරන්නේ. කොහොම හරි මට පේන විදියට කරනවා. මටත් ඒ සංකල්පය ඔළුවට යන්න හොඳට කියලා දීලා. ඉතින් මගේ ළමයිට දේවට කවදාවත් යාළුවෝ තරහ වුණේ නැහැ. ඒගොල්ලෝ ටීචර් නමතකුණත් කියනවා ටීචර් දෙවමිට පේන්නේ නැහැ. එතනට ගමු අපි කියලා ඒගොල්ලෝ තමයි හදලා දෙන්නේ. ඉතින් මගේ ඉංග්‍රීසි ටීචර් 6 වසරින් ඉඳන් මට 3 වසරින් ඉඳන් මට O level දක්වා ඉංග්‍රීසි ඉගෙනුවේ මදාල ටීචර්. ඉතින් හරි ආසයි උගන්වන විදිය අහන් ඉන්න. ටීචර් ගොඩක් කැප වුණා මම ඉංග්‍රීසි වලට එකක් ගන්න කිසිම ටියුෂන් පන්තියකට යන්න නැතුව මට ABCD වලින් ඉඳන් O level paper ලියන්න ඉගෙනුවේ ටීචර්. මේ දෙව්මි පොඩක් කියලා දෙන්නකෝ අපිට. ඇත්තටම ඔය දැන් මේ අම්මලයි ඔක්කොමලා එකතු වෙලා පුදුම තරඟයක්නේ තියෙන්නේ ටියුෂන් වලට යන්න. ඒ කියන්නේ ප්‍රධාන විෂයන් ටිකට අමතරව තව විෂයන් වලට උගන්වනවානේ. එතකොට මේක රැල්ලක්ද ඇත්තට මෙහෙම යන්න ඕනේ නැතුව කරන්න පුළුවන්ද? ඔය ඒ කියන්නේ දැන් ඔයාගේ සමහර විට සම්පූර්ණම කාලච්ඡේද ඔක්කොම ආවරණය වෙන විදිහට ඔක්කොම විෂය මාලාවම ආවරණය වෙන්නේ නැතුව ඇතින ඉස්කෝලේ සමස්තයක් විදිහට. දැන් කොරෝනාත් ආවා අපිට කොවිඩ් නිසා පාසල් අහලා තිබුණා 10 වසරේදී 11 වසරේදී. නේ මං අහන්නේ ඒතර ඉස්කෝලේ එහෙම යන්නේ නැතුව පුළුවන්ද කරන්න? ඒ කියන්නේ අමතර පන්ති යන්නේ නැතුව ඉස්කෝලේ අධ්‍යාපනය විතරක් කරන්න පුළුවන්ද ලංකාවේ? දැන් ඔයා කියන ඔක්කොම කරගත්තා කියලා ඔයාලට වෙන කිසිම සහායක් හම්බුනේ නැද්ද? මං හිතන්නේ සාමාන්‍ය පෙළට ටියුෂන් පන්ති කියන එක අත්‍යවශ්‍යම නැහැ. ප්‍රධාන විෂයන් හරියට ගියත් මං හිතන්නේ මට ගොඩක් තනියම අධ්‍යයනය කරන්න කාලය ඉතුරුනේ. ගමන් මහන්සිය අඩුනේ. මං ටියුෂන් පන්ති නොගිය නිසා කියලා තමයි මට හිතෙන්නේ. ඔව් ඔයා ගියා නම් ඒ වෙලාවල් යනවනේ නේ. වෙලාවල් යනවා මට ආවම ගොඩක් මහන්සි ඊට පස්සේ පාඩම් කරන්න වෙන්නේ. ඒ කියන්නේ දවසට පැය කීයක් වා පාඩම් කරාද සාමාන්‍ය ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා?
එහෙම ඉතින් ගොඩක් පාඩම් කරන්නේ නැහැ. හවස් වරුවට ටීචර් දෙන වැඩ ටික අනිවාර්යෙන්ම මම දෙන වැඩ එදාම කරන් යනවා. රෑ වෙනකන් ඉන්නත් බෑ මට නිදි බලන්නත් බෑ ලෙඩ වෙනවා. ඒක නිසා හවසට අනිවාර්යෙන් වැඩ ටික කරලා කීයට විතර නිදිනවද? දැන් නිකන් සාමාන්‍ය වෙලාවට නම් 9:30ක නිදා ගන්නවා. විභාගෙ කිට්ටු වෙනකොට නම් 10:00 විතර වෙනකන් පාඩම් කරනවා. ඒතකොට නැගිටින්නේ? නැගිටින්නෙත් උපරිම 5:00ට තමයි. ඉතින් අනේ මේ වෙන ළමයි මං කියන්නේ එක එක්කෙනාගේ තේරුම් ගැනීම මට්ටම වෙනස්ද කියලා තමයි මෙහා යහන්නේ. දැන් සමහරු රෑ වෙනකන් නිදි මරාගෙන රෑ 11 වෙනකන් ඉඳලා පාන්දර 5ට විතර නැගිටිනවා. ඒතකොට යන්න පුළුවන් ඉස්කෝල අමතර පන්ති ඔක්කොටමත් යනවා. ඔයා කියනවා ඔයා ඒ මුකුත් යන්නේ නැතුව රෑ 9 මාට නිදාගෙන උදේ පාන්දර 5 මාට නැගිටලා ඉස්කෝලේ ගිහිල්ලා ඒ පාඩම් ටික විතරක් කරලා ඒ 9ක් ගත්තා කියලා. මට නම් හරි පුදුමයි මේක. තේරුම් ගැනීමේ මට්ටම වෙනස් වෙන්නත් පුළුවන්. එනකට සමහරු ටීචර් උගන්වනකොට ඒ දේ හරියට ඔළුවට දාගත්තොත් ඒ වෙලෙම මතක තියාගත්තොත් ඒක නැවත පාඩම් කරන්න ඕනේ නැති වෙන්නත් පුළුවන්. පෙළ පොත් ටික තමයි මට ගොඩක් උදව් වුණේ. දැන් ඉතිහාසය බුද්ධාගම වගේ විෂයන් වැඩි මහන්සියක් නැතුව ගොඩ දාගන්න පුළුවන් විෂයන් ඒවා. අච්චුපතෙන් විතරක් නෑ ඒවෙන් ප්‍රශ්න අහන්නේ. ඉතින් මම ඒවල ගොඩාක් කැමති හැමදාම මට ලකුණු 99 වගේ ගන්න පුළුවන් වුණේ. මම හොඳට කියවලා ඒ වගේ කරුණු මන්දට මතකයි. ඔන්න ඉතින් ඉස්කෝලේ අමතර පන්තියෙන් වැඩිපුර යන අම්මලා තාත්තලා මේ ගැන හිතන්නේ මට ටියුෂන් ගුරුවරු මාත් එක්ක තරහ වෙයිද දන්නේ. හැබැයි ඒ වුණාට මේ ඇත්ත කතාවක් මිහි පිට පිළිගත හැකි සත්‍යයක්. ඉතින් ඒක පිළිගන්න වෙනවා ඔබට. මේ මම දැන් වෙනදට වඩා ගොඩක් වෙලාවට මේ මැද්දේ ඔයා කතා කරනකොට බ්‍රයන් ඔව් නෑ ඔයාට උත්තර දක්වනවා. සාමාන්‍යයෙන් මම මේ ටෙලිවිෂන් ප්‍රසන්ටර් කෙනෙක් විදිහට කියන්නේ නිවුස් රීඩර් කෙනෙක් නෙමෙයි නිවුස් ප්‍රසන්ටර් කෙනෙක් ඉඳලා හැමතිස්සෙම මම භාව ප්‍රකාශන ගොඩක් මේ කියන්නේ මට හරි පුරුදු වෙලා තියෙන මෙහෙම කියන්න. හැබැයි දැන් ඔයත් එක්ක කතා කරනකොට මම දන්නේ නෑනේ ඔයාට මගේ මුහුණේ ඉරියව් හැංගීම් දැනීම් මෙහෙම තේරෙනවද කියලා ඉවරලා ඒ හින්දා මම ගොඩක් වෙලාවට සද්දේ ඔව් ගන්න ඒකයි. දැන් මං අහන්නේ එහෙම කෙනෙක් කතා කරන විදිහෙන් ඔයාට එහෙම තේරුම් ගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් තේරෙන්නේ නැති වුණාට දැන් මම මොන වගේ විදිහකද ඉන්නවා ඇත්තේ කියලා කොහොමද ඒක ඔයගලන්ට හැඟෙන්නේ? ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මං කියන එක අහන්නේ ඒ කියන්නේ අවධානයෙන් අහන් ඉන්නේ කියලා හොයාගන්න පුළුවන්. ඒක කොහොමද හොයන්නේ ඇත්තටම? ඒ කියන්නේ දැන් ගොඩක් ඒ කියන්නේ දැන් මං කියන එකට දක්වන ප්‍රතිචාර අනුව ඉතින් සමහර වෙලාවට දැන් මං මැදින් මොකක් හරි යවුවම ඒකට අදාළ නැතුව මොකක් හරි කියවුනොත් නැත්තම් අර ගාන එක ටයිමින් මිස් වෙලා ඔහේ ගන්නවා වගේ තේරුනොත් එහෙම පුළුවන් හොයාගන්න. මම මේ බලවල හිටියේ දැන් මටත් දැන් මේක අහගන්න එපා ඔයාගෙන්. ඔයාට තේරෙනවද මං ඉන්න විදිය අහන විදිය තේරෙනවද කියන? හොඳයි. දැන් අපි මේක ඊළඟ කතාවලට ආවොත් දැන් ඔයාට එතකොට ඔයාගේ ගෙදරිනුත් ඔයාගේ අම්මගෙන් සහාය ලැබුණා කියලා කිව්වා, සහෝදරයාගේ සහාය ලැබුණා කියලා කිව්වා. ඒ ඔක්කොමත් හරි. එතකොට පාසල් පරිසරයට අමතර පන්ති යන්න ඕනද මේ අධ්‍යාපනය කරන්න? ඔයාට එහෙම අධ්‍යාපනයක් කරන්න පුළුවන්කමක් තිබුණාද අමතරව? නෑ මමත් කියන්නේ O level වලට පන්ති ගියේ විද්‍යාව විතරයි. ඒකත් මාස 2යි 3යි යන්න හමුනේ. කියන්නේ ඊට පස්සේ කොරෝනා ඒකත් එක්ක ආයෙ ලොක්ඩවුන් වුණානේ. ඉතින් ඇත්තට දෙයිම කිව්වා වගේ මම හිතනවා කියන්නේ පන්ති යනවට වැඩිය හොඳයි තමන්ම ඒ දැන් පොත කියවලා හරි සමහර අයට ෂෝට් නෝට්ස් ගාලා කෙටියෙන් මතක තියාගන්න අයත් ඉන්නවා. ඒ වගේ හරි තමන්ගේම ක්‍රමයකට පාඩම් කරලා කරොත් ඊට වැඩිය දැන් අපි මතක තියාගන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. දැන් ඉතිහාසය එහෙම කතාවක් විදියට දැන් සිංහලෙම ඒ කියන්නේ හැංගුම් බරව එහෙම ඉගෙන ගත්තොත් ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ. ඒ විෂය ඇතුලේ ඒ කියන්නේ ඒ විස්තරය ඇතුලේ චිත්‍ර රූප මවමින් ඒ පාඩම ඇතුලේ අපි හිටියොත් දැන් ඒ වෙලාවේ ඒ අවධානය රඳව ගන්න පුළුවන් නම් අපිට ඕන දෙයක් මතක තියාගන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ.
අපි හොඳ තත්වයකට අපි කතා කරා ඒ කියන්නේ විශේෂයෙන් මේ අවශ්‍යතාවයන් එක තියෙන තත්ත්වය පිළිබඳව දෙව්මිය එතකොට දැන් මෙතනින් එහාට දැන් එතකොට ඔයාගේ පාසල වෙනස් කරලා දෙන්නේ නැතුව මේ ගුරුවරයෙක් ලබා දෙන්නම් කියලා කිව්වයි කියලා සඳහන් කළා. එතකොට ඒකේදී විශේෂ උදව්වක් ලැබුණද ඒ දරුණු කාගෙන්ද ඒ උදව් ලැබෙන්නේ අධ්‍යාපන බලධාරීන්ද කොහොමද ඒ උදව්ව කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාට එතකොට? දලසල අපතුමා ඇමතිතුමා මාතර ඇමතුමා මාතර ඇමතිතුමා උදව් කරා. ඇත්තටම මම භාගය පාස් වුණා කියලා දැනගත්තට පස්සේ අපේ ගෙදරටම ආවා. මම බලන්න මට ගොඩාක් සතුටුයි. එතකොට මම කිව්වම ඔයගොල්ලෝ ගෙවල් පැත්තේ නේද එහෙම ඉස්සරත් එනවද නැත්තම්? නෑ එහෙම ඇවිල්ලා නෑ. ඔයාට උදව් කරලා තියෙනවද ඔය ඉස්සෙල්ලත්? මම අපේ ඉස්කෝලේ පරිගණක විද්‍යාකාරය ලබා දුන්න අවස්ථාවේ මම තමයි එදා ස්තුති කතාව කරේ එතුමට. එදා මම කිව්වා මම එතකොට ශිෂ්‍යත්ව පාසලා හිටියේ. අපේ ඉස්කෝලේ උඩ තට්ටුව වල තමයි 6න් ඉහළ පන්ති පවත්වන්නේ. එතකොට මගේ අම්මට හැමදාම මම උඩට එක්ක යන අමාරු නිසා මම කොහොමද පහළ පන්ති කාමරයක් හදලා දෙන්න කියලා. ඉතින් එතුමා ඒ උදව් මට කරා. ඒක නිසා තමයි මම ඔලිවර් විභාග පාස් වුණාම එතුමට ස්තුති කළා. Facebook එකේ post එකක් share කරේ. මම දැක්කා ඔයාගේ ඔයා දෙක ලිව්වේ. මං ඒත් බැලුවා ඔයා ලියලාද ඔයාට කවුරු හරි කියලාද ලියවලාද දන්නේ නැහැ කියලා මම ඔයා Facebook එකත් කරගෙන යනවා ඒ කියන්නේ නේ. හොඳ විදිහට යොදා ගන්නවා. දලසලා පෙරුම එමෙතුමා ඔබතුමාට බොහොම ස්තුතියි මේ දරුවා බලාගත්තට මේ දරුවා කියන දේවලුත් එක්ක ඇහුවම අද ගොඩක් දේශපාලඥයෝ ගැන කියන්නේ හොඳ දේවල් නෙමෙයි නමුත් ඔබට ස්තුතියි එහෙම මේ දරුවට උදව් කරලා තියෙනවට. ඒතර ඉස්සරහට මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔයාගේ විෂය එතනට ගේන්න පුළුවන්කමත් නැති වුණොත් මොකද කරන්නේ? මම වාණිජ්‍ය විෂය ICT විෂයත් සමග තමයි කොමර්ස් විෂයන් දෙකක් එක්ක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ICT මම O level වලටත් කරා. මගේ නෙළුම් ගුරුතුමිය දැන් මට අපේ පාසලේ O level වලට උදව් කරනවා කියලා කිව්වා. ඉතින් ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තු. ඒතර බ්‍රයන් ඔයාගේ මොකක්ද දැන් ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔයා කොහෙටද? ඒතර මේකෙන් පස්සේ උසස් පෙළට යන්නේ කොහොමද? මොකක්ද කරන්නේ? කියන්නේ මං කිව්වේ ඒ ලංකාවේ සෞන්දර්ය විෂයධාරා විතරයි තියෙන්නේ කියලා. ඒකත් එක්ක ඒ විෂය සම්බන්ධ රැකියාව අතරින් මං කැමති වුණේ ලෝය වෘත්තිය, නීතිඥ වෘත්තිය. නැත්තම් පොඩි කාලේ මං කියන්නේ විද්‍යාඥයෙක් වෙන්න හිතාගෙන හිටියා. මොකද අපි කියන්නේ දෘශ්‍යාබාධිතයින් සම්බන්ධව පරීක්ෂණ කරලා කියන්නේ ඒට අදාළ උපකරණ හොයාගන්න දැන් මට තියෙන ප්‍රශ්නේ රෙඩිනා ස්ටේජ් 5 මගේ ප්‍රශ්නේ. ඉතින් ඒකට විසඳුමක් මංම හොයාගන්න තමයි පොඩි කාලේ හිතාගෙන හිටියේ. පොඩි කාලේ අර ඇසසිව් ටෙක්නොලොජිස් ගොඩක් ඒවා බලන්නේ කියන්නේ තාක්ෂණික දේවල් වලට යොමු වෙන්න. ඔව් ඒ කාලේ අර මේ තත්ත්වය දැනන් හිටියේ නැහැ නේ. ඉතින් මගේ ගොඩක් ඉන්න තිබුණා ඒ පැත්තේ. ඉතින් ඊට පස්සේ අර මං නවල්සේම කියවන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. ඉතින් ඒකත් එක්ක දැන් ෂර්ලොක් හෝම්ස් කතා හැම කියවද්දී මට ආසයි හිතුණා ඩිටෙක්ටිව් ඒ අපරාධ විද්‍යාව ඉගෙනගෙන මේ පැත්තේ මත් යන්න පුළුවන්ද කියලා. බුද්ධාංශයේ එහෙම කියන්නේ ඒම ප්‍රධානිය දක්වා යන්න පුළුවන් නම් කොච්චර එකක්ද කියලා. ඉතින් ඒ වගේ හිණක් තියෙනවා. ඒ කියන්නේ තිබුණා තාමත් තියෙනවා. ඉතින් ඇත්තට ලංකාව අපේ කාලේ ඇතුළත හැදෙයිද කියලා මන් දන්නේ නැහැ. ඉතින් ලංකාවේම ඉන්නවා නම් මං නීතිඥ ඒ කියන්නේ ලංකාවෙන් පිට යන්න අවස්ථාවක් ලැබුණ නැත්නම් මං නීතිඥ ඒක තමයි නීතිඥ වෘත්තිය තමයි අනාගතේ තෝරගන්න ඉන්නේ. එහෙම කියන්නේ පිට රට ගිහිල්ලා එහෙම අධ්‍යයනය කරන්න අධ්‍යාපනය සම්බන්ධව පිට රට යන අවස්ථාවක් ලැබුණොත් මම ඒ කියපු ක්ෂේත්‍ර දෙකෙන් ඉදිරියට යන්න උත්සාහ කරනවා අනිවාර්යයෙන්ම. வெளிநாட்டு உதவி எடுக்க விருப்பமா? கட்டாயமா. ஏன்னா இலங்கையில் இருக்கிறது கலைத்துறை மட்டும்தான். இலங்கையில் பிளைண்ட்ஸுக்கு செய்யக்கூடிய பாடத்திட்ட கலைத்துறை மட்டும்தான். அதனால்
வெளிநாட்டுக்கு போனால் வெளிநாட்டில் இருக்க டெக்னாலஜிஸ் சப்போர்ட் மற்றும் பாடத்திட்டங்கள் அடிப்படையில் வெளிநாட்டுக்கு போக சான்ஸ் கிடச்சிச்சின்னா கட்டாயம் இதை விட வாழ்க்கையை முன்னேற்றி கொண்டு போயிட்டு இந்த உலகத்துக்கு ஒரு வெளிச்சமாக இருக்க என்னால் முடியும்னு நினைக்கிறேன். එන්න කියයිනේ කවුරු හරි ගොඩක් කට්ටිය ඉන්නවනේ ඉතින් අඳුරන කට්ටිය ලංකාවෙන් පිටත ගොඩක් දෙනෙක් ඉන්නවා આવොත් හොඳයිනේ. ඔව් ඒ කියන්නේ දැන් මම කියවනේ කලින් සමාජය ගැන ඉතින් ඒ වගේ උදව් අපිට කරන්න පුළුවන් නම් ඒක තමයි නියම උදව් කියලා මම හිතන්නේ. බ්‍රයන් මම මෙහෙමයි මම ඒ ප්‍රශ්නේ දෙමළ භාෂාවෙනුත් ඇහුවේ රටෙන් එළියේ ඔබ දෙමළ ජාතිකයෙක්ින්ද විතරක් නෙවෙයි ගොඩක් අය ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ බොහෝ අය ඉන්නවා සිංහල ජාතිකයෝ ඉන්නවා මුස්ලිම් ජාතිකයෝ ඕන කෙනෙකුට උදව් ගන්න පුළුවන්. නමුත් කොට දෙනුට උදව් කරන්න පුළුවන්. නමුත් බ්‍රයන් මම පෞද්ගලිකව කැමති ඔයා මෙහි ඉඳලා ඔයා වගේම ඉස්සරහටත් එන්න ඉන්න අයට මේ කියන්නේ ඇසිස්ටිව් ටෙක්නොලොජිස් වැඩිපුර කරන්න පුළුවන් නම් ගේන්න පුළුවන් නම් පන්ති කාමර වලට ගේන්න පුළුවන් නම් ඔයාටත් අධ්‍යාපනය මෙහෙදිම හැදලා ඔයාට මේක ඉහළට යන්න පුළුවන් අවස්ථාවක් හැදෙනවා නම් මම කැමතියි. නමුත් මම දන්නේ නැහැ එහෙම මම සංවේදී වුණාට එහෙම දේවල් හැදෙයිද කියලා. මොකද පහුගිය කාලේ ආබාධිත ප්‍රජාවට සමහර දේවල් දිනා ගන්න නඩු යන්න වුණා. ඊට පස්සේ තවත් විවිධ අවස්ථා කියන්න පුළුවන් ඉතිහාසෙ මම හිතන්නේ බොහෝ දෙනෙකුට අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් ලංකාවේ ගොඩක් දේවල් හැදෙන්න ගොඩක් කල්යයි ඒ පැත්තෙන් කරන දේවල් අඩුයි. මම කැමතියි ඉතින් ඔයා ඉන්නවා නම්. නමුත් මම දන්නවා ඔයා කියපු කතාවට එකග වෙන්න වෙනවා අවසානයේ. ඉතින් ඔයාට ගමනක් යන්න පුළුවන් නම්. නෑ මේකයි දැන් අර චතුරය කලින් කිව්වා වගේ අර බොරුපන හන්දියට ගොළු මඩම හන්දිය කියන ඒ වචනයක් වෙනස් කරන්නම අපිට තාම බැරි වෙච්ච එකේ ඉතින් සමස්ත අධ්‍යාපන පද්ධතියම වෙනස් කරන්න කොච්චර කාලයක් යයිද කියලා මට හිතා ගන්න අමාරුයි. මට දන්නේ නැහැ බ්‍රයන්. මටත් පේන්නේවත් නැහැ බ්‍රයන්. හිතන්නවත් බෑ. ඇත්තටම එහෙම වුණොත් නම් ඇත්තටම එහෙම වුණොත් නම් අපි මන්න ලෝකෙම ජයග්‍රහණය කරා වගේ හැඟීමක් මට ඇති වෙනවා. එහෙම වුණොත් නම් ඇත්තටම මොකද හිතන්නේ? දෙවි. අද තමයි දන්නේ එහෙම දෘශ්‍යබාධිතයට අපේ රටේ විෂයන් හැම එකක්ම හදාගන්න බෑ කියලා. දැන් මට නම් අපේ පාසලට එක විෂය දාලාවක් කරන් දෙන එක සරල වැඩක්. නඩුවක් කැමතියි දැන් බ්‍රයන්ගේ සිහිනයට යන්න අපේ ඒක ලංකාවටම කරන්න ඕන වැඩක්. ඒක ලොකු වැඩක්. ඉතින් ඒක කරන්න පුළුවන් නම් ඉතින් අපි වගේ ළමයි දහස් ගණනකගේ net පෑදේ කියලා මම හිතනවා. ඒක කරන්න පුළුවන් නම් වටිනවා ඉතින්. මොකද ඉදිරියේ තියෙන තත්ත්වයත් එක්ක ලෝකේ තත්ත්වයන් එක්ක අපිට හිතන්න බෑ මේ තත්ත්වයන් වෙනස් වෙයි කියලා. අපි අතරින් අපි කැමති වුණත් අකමැති වුණත් 100%ක් විතර අනිවාර්යයෙන්ම අබද්ධ සහිතව උපදින්න. ඉතින් ඒ අය වෙනුවෙන් අපි පිළිගන්න ඕනේ එයාටත් අපි හා සමානවම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබා දීලා තියෙන මේ නිදහස මොවුන්ටත් භුක්තින් ඉඳ තියෙනවා කියන එක. දැන් මාතර වගේ තැනක ඉඳලා කොළඹට ඇවිල්ලා ඉගෙන ගත්තොත් සමහර විට ගමට වඩා අපි හිතන්නේ ගොඩක් වෙලාවට නගරේ මේ පහසුකම් ඇති කියලානේ. ඔයාට එහෙමද හිතෙන්නේ? එහෙම නැත්නම් ගමේ ඉන්න එක හොඳයි කියලාද හිතෙන්නේ? අර වගේ සෞඛ්‍ය තත්ත්වයට එක්ක ඉතින් මට විවේකීව ඉන්න අර ලෙඩ වුණාම ගොඩක් අමාරු නිසා විවේකීව ඉන්න ගම හොඳයි කියලා අපිට හිතෙනවා. නගරයට ආවොත් ඉතින් කාර්ය බහුලයි. දැන් මම ඇත්තටම ගණිත විෂය දාලා අතාරින්නේ ගොඩක් මහන්සි වෙන්න ඕන අවුරුදු 2ක් පුරාවට. ඉතින් ඒක නිසා තමයි ගමේ වෙන්න තීරණය කරේ. එතකොට මේ ඔයා මොකක් හරි රස්සාවක් විදිහට හිතන් ඉන්නවද මෙන්න මේක තමයි මම කරන්න ඉන්නේ කියලා ඉස්සරහට? එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ. ඉතින් උසස් පෙළින් පස්සේ තමයි බලන්න ඕනේ. මම දැන් සාමාන්‍ය පෙළ ඉවර වෙනකම්ම උසස් පෙළ ගැන හිතුවේ නැහැ. දැන් උසස් පෙළ ඉවර වෙනකම් රැකියාවක් ගැන හිතන්නේ නැහැ. එදා දවසේ ජීවත් වෙන්නේ නේ. මේ එතකොට රෝද පුටුවක් විශේෂ හදපු එකක් ඔයාලට තියෙනවද? ඒක ඔපරේට් කරගෙන ඔයාලට තනියෙන් එහෙට මෙහෙට යන්න පුළුවන්ද? ඔව් ගෙදරට තියෙනවා. ඒක තනකට යනකොට ගෙනියන්න බෑ. ලොකුයි. ඔව් බලයි. ඒක ගෙදර එහෙම යන්න පුළුවන්. ගෙදර ලංකාවේ හදපු එකක්ද? නෑ පිටරට එක. බැටරි දාන එක? ඔව් චාර්ජ් කරන.
ගෙදර ඔක්කොම අතහත පාරවල් ගෙදර පඩි ඔක්කොම අයින් කරලා ලෑලි දාලා ඒක යන්න පුළුවන් විදිහට හදලා දීලා තියෙනවා. මෙහෙනම් ඉතින් පඩිපැල්ම තමයි තියෙන්නේ නේ. ඔව්. ඒකත් මම කියනවා හැම ආයතනයකම ආබාධිතයට යන්න පුළුවන් පහසුකම් වීල්චෙයාර් ගෙන යන්න පුළුවන් පහසුකම් හදලා දෙනවා නම් ගොඩක් වටිනවා. චතුරයි ඒ පිළිබඳව අදහසක් කියන්න පුළුවන්ද මට? අනිවාර්යෙන් ඔයාලට කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් පිටරට රණවිරුවන්ට සෙබළුන්ට සහ සාමාන්‍යයෙන් කියන්නේ ඇවිදින්න අමාරු කියන්නේ ඇවිදින්න බැරි කට්ටියට පොදු ප්‍රවාහනයේ දැන් අපේ නම් බස් එක ට්‍රේන් එක වගේ ඒ පොදු ප්‍රවාහන මාධ්‍ය තුල අවස්ථාවක් සලසලා දීලා තියෙනවා රෝද පුටුවක් තියන් යන්න. ඉතින් ඇත්තටම දැන් ඒ කියන්නේ මේක කාලීන ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් රෝද පුටුවෙන් කොහෙවත් යන්න බැරි නම් මොකක් හරි ආයතනයක හරි මොකක් හරි අවශ්‍ය තැනකට හැමදාම දෙමිලා වගේ අයට සිද්ධ වෙන්නේ කවුරු හරි මත යැපෙන්න, කවුරු හරි මත පදනම් වෙන්න, කවුරු හරි විශ්වාස කරන්න. ඉතින් ඇත්තටම අර මම කියපු දේවල් වලට කලින් මේක හැදෙනවා නම් ඇත්තටම මම සතුටුයි. ඇත්තටම මම සතුටු වෙනවා එහෙම තත්වයක් ලංකාවෙත් හැදෙනවා නම්. මට මේ වැඩසටහන තව ගොඩක් දුරට ගෙනියන්න පුළුවන්. ඉතින් මේ නමුත් මේ කෙටි කාලයකදී අපි දෙන පණිවිඩයේ වැදගත් හින්දා මම එහෙම ගෙනියන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ මම ගොඩක් ආබාධිත රුෂාබාධිත අය සහ මේ විවිධ ආබාධ සහිත උවන් සමග වැඩසටහන් කරලා තියෙන හින්දා. නමුත් මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේකේ අවධානය යොමු වෙලා දෙමව්පියන්ගෙත් ඕගොල්ලන්ගේ අදහසක් මේකට එකතු කරන්න පුළුවන් නම් හොඳයි කියලා වැඩසටහන. අවසාන වශයෙන් ඕගොල්ලන්ගේ ඉල්ලීම මොකද්ද? දෙවියන්ගේ ඉල්ලීම මොකද්ද? රටෙන් සමාජයෙන් සහ අපි නොදකින දේවල් එක්ක අපි දන්නේ නැහැ ඔයා ගැන. මම දන්නේ නැහැ ඔයාලට ඇත්තටම ඔහොම ඉන්න පුළුවන්ද රිදෙනවද කියලාත් දන්නේ නැහැ. ඒතර අපි කොහොමද හිතන්න ඕන සමාජයක් විතර අනිත් අය මොනවා ගැන අපි ඕගොල්ලෝ ගැන කොයි විදිහට දකින්න ඕන? ඔව් ඇත්තටම මම කියන්නේ නිරෝගීයට ඒ පුළුවන් විදිහට ආබාධිතයට උදව් කරන්න ඒගොල්ලන් ගමන යන්න. එතකොට නිරෝගී දැන් අනිත් පාසල් ළමයින්ට කියන්නේ තමන්ට එහෙම යාළුවෙක් මුණ ගැහුණොත් කොන් කරන්න එපා මගේ යාළුවා වගේ එයත් එක්ක ආදරෙන් ඉන්න. මම දෙමාපියන්ට කියන්නේ ගොඩක් දෙමාපියෝ දරුවෝ දාලා යනවා අද ලංකාවේ ළමා නිවාස බිරලා තියෙන ඒ නිසා ආබාධය කියලා පැත්තකට විසිකලා දාලා යනවා. එහෙම කරන්න එපා. මගේ අම්මා තාත්තා බ්‍රයන්ගේ අම්මා වගේ ආදරෙන් රැක ගන්න තමන්ගේ දරුවව. හැමෝටම මොනවා හරි කරන්න පුළුවන්. මම රටේ බලධාරීන්ගෙන් ඉල්ලන්නේ හැම පුරවැසියෙකුටම මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා. ඒක හොයාගන්න තියෙන තමයි අපේ රටේ වැරද්ද. ඒක හොයාගෙන එයාට යන්න පුළුවන් තැනට ගිහින් රටට වැඩක් කරලා එයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් මානසිකත්වය හදලා දෙන්න. ඉතින් තමන්ට නැති දේ ගැන නොහිතා පුළුවන් විදියට තමන්ගේ ජීවිතය සතුටින් ගෙවන්න පුළුවන් විදියට හදලා දෙනවා නම් ඒක තමයි ලොකුම දේ. අනිවාර්යෙන්ම. බ්‍රයන් ඇත්තටම මට කියන්න තියෙන්නේ ඉතින් අර කලින් කිව්වා වගේ අපිට මාළුවෙක් එපා අපිට බිලිපිත්තක් දුන්නොත් ඒක තමයි සමාජයෙන් අපිට වෙන්න පුළුවන් කරන්න පුළුවන් ලොකුම උදව්ව. අපිට ඒ කියන්නේ අපිට එදිනෙදා නිකන් කෑම දීලා එහෙම වැඩක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට මං දෝෂාරෝපණය කරනවා නෙමෙයි. ඒක හොඳයි. ඒ වුණාට අපිට ඊට වැඩිය යමක් කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක තමයි ලොකුම උදව්ව. කියන්නේ අපි දැන් තාක්ෂණය ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒ
තාක්ෂණය ලංකාවට ඇයි තාම එච්චර පරක්කු කියලා මට හිතාගන්න අමාරුයි. දැන් ෆෝන් එහෙම අලුතෙන්ම රිලිස් වෙලා ටික කාලෙකින් ලංකාවට එද්දී මේ දෘශ්‍යාබාධිත අයගේ උපකරණ වේවා මොකක් හරි අලුත් තාක්ෂණයක් ලංකාවට එන්න ඇයි මෙච්චර පරක්කු කියලා මට හිතා ගන්න අමාරුයි. සහ විෂය කියන්නේ අධ්‍යාපනික පැත්තෙනොත් ලංකාවට හැදෙන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් දැන් A level යන කතා කරන්න කලින් O level වල දැන් මැක්ස් වල නම් හොඳ තත්වයක් හොඳ ප්‍රයෝජන කියන්නේ හොඳ වාසියක් අපිට තියෙනවා. ඒ කියන්නේ ගණිතීය පේපර් එකේ ජ්‍යාමිතිය ප්‍රස්ථාර එහෙම කැපිලා දැන් අපිට ඔයගලන්ට වෙනම පේපර් එකක් නෙන්නේ කොහොමද? වෙනම පේපර් එකක් එන්නේ. ඉතින් ඒ වගේ විද්‍යාවට අපිට ඒ කියන්නේ රූප ප්‍රශ්න කියන්නේ වලට ඒ කියන්නේ ඒක කැපිලා අපිට නිකන් ලකුණු නෙමෙයි අපි ඉල්ලන්නේ අපිට ඒට අදාළ මොකක් හරි ප්‍රශ්නයක් දෙන්න. ඒ රූප ප්‍රශ්න වල ප්‍රමාණයටම අපිට අමතර ප්‍රශ්න දෙන්න. අපි එහෙම වුණොත් S එකක් ගන්න ළමයෙක්ට අඩු ගානේ C1ක්වත් ගන්න පුළුවන් වෙයි. ඒව තමයි කියන්නේ හැදෙන්න ඕනේ පොඩිම තැන්. A level දැන් විද්‍යාඥයෝ මහාචාර්යවරු අපි ලෝකේ දකිනවා. ඉතින් ලෝකෙම ඒ විදිහට ඒ රටවල් වලට කරන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? ඒ කියන්නේ අපේ මිනිසුන්ගේ මානුෂීය භාවයේ අඩුවක් නෙමේ. ඒක මට 100%ක් විශ්වාසයි. අනිත් සෑහෙන රටවල් වලට වැඩිය අපේ මිනිසුන්ගේ මානුෂීයත්වයේ තියෙනවා. අපිටත් හොඳ මිනිස්සු ගොඩක් හම්බ වෙච්ච ඉඳ තමයි අපිත් මට මේ අවස්ථාවට සහභාගී වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් හොඳ මිනිසුන්ගෙන් ලංකාවේ අඩුවක් නැහැ. ඒ වුණාට මිනිසුන් හිතන විදියෙන් ඒ කියන්නේ එදිනෙදා මේගොල්ලන්ගේ අවශ්‍යතාවය සැපිරුවොත් අපේ වැඩ ඉවරයි. ඒ වගේ එහෙම හිතන එක වෙනස් වුණොත් ඇත්තටම ලංකාව හැදෙන්න අපි කියන්නේ තරම් කාලයක් යන්නේ නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම මගේ බලාපොරොත්තුව ලෝකෙට සමාන වේගෙන් අපේ රටත් ඉදිරියට යන එක තමයි. වසරකට ශිෂ්‍යයන් 10 දෙනෙක්වත් 9S ගන්නවා නම් මොකක් හරි විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් ඉදිරියට ඒක තමයි ඇත්තටම අපිට සතුටු වෙන්න තියෙන ජීවිතේ. ඉතින් ඒක තමයි මට සමාජයට දෙන්න තියෙන පණිවිඩ හැටියට තියෙන්නේ. බොහොම ස්තුතියි මේ අවස්ථාව. සියලුම මිනිස්සු නිදහස්ව උපන් සහ ගරුත්වය සහ අයිතිවාසිකම් මතින් සමානයෝය කියලා 1948 දෙසැම්බර් මාසේ 10 වෙනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කළා. අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය. මේකේ පළවෙනි වගන්තියේ සඳහන් වෙන්නේ ওই විදිහට. ඒ හින්දාම අපි හැමෝටම අයිතියක් තියෙනවා මේ විශ්වයේ ඉපදුනා නම්. අපි මේ විශ්වයට ඉපදිච්ච මිනිස්සු අපිට බෑ කොන් විදිහට හදාගෙන අපි එහෙමයි මෙහෙමයි කියලා හිතාගෙන වෙන් කරන්න. ඉතින් මේ අපි සියලු දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් භුක්ති විඳින්න අයිතියක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි හැමදෙනාම පෙනී සිටිය යුතු වෙන්නේ. ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙන්නේ. මේ හැමදෙනාගේම අයිතිය වෙනුවෙන් අපි පෙනී හිටිය යුතු වෙන්නේ. මෙයාගේ ඡන්ද අයිතීන් පවා මේ වෙන විට තහවුරු කරලා තිබෙනවා. ලංකාව තුලත් අපි ඒ ගැන ඒ තබපු ඉදිරි පියවර ගැන අපි ස්තුතිවන්ත වෙන්නට ඕන. ඒ වගේම ලංකාවේ ගත්තොත් විශේෂයෙන්ම 1948 මානව හිමිකම් පිළිබඳ ප්‍රකාශයේ ඉඳලා මේ දක්වා ලංකාවේ ක්‍රියාත්මක වෙන මේ සුවිශේෂී නීති වෙනස් කිරීම ගැන විශාල අවධානයක් යොමු වෙලා තිබුණා. නමුත් ඒවා ගැන හරි අවධානයක් යොමු වෙලා තිබෙනවද කියන එක පිළිබඳ අපි ආපහු පාරක් හිතනවා. මොකද 2003 ආබාධිත බව පිළිබඳ ජාතික ප්‍රතිපත්ති අනුව ලංකාවේ වර්ගීකරණයන් කරලා තියෙනවා. කොට්ටාශ 7ක් යටතේ ඔවුන්ට ලබා දෙන අයිතීන් පිළිබඳව සාකච්ඡා කරනවා. අපිට එතනින් එහාට ගිහිල්ලා ඔවුන් ගැන සංවේදීලා තව බොහෝ දේවල් හිතන්න වෙනවා.
අපි ඔබට සමාජයක් විදිහට ආරාධනා කරනවා ඒ වෙනුවෙන් හිතන්න එකතු වෙන්න කියලා. අපි මේ දෙමව්පියන් විඳින වේදනාව සහ දුක ඊට එහාවට ගිහිල්ලා බලන්න ඕන එක අභියෝගයක් කරගෙන තියෙනවා. අපි ඔවුන්ට අද වැඩසටහනේ අවසානය ලබා දෙනවා. ඒ ගැන කතා කරන්න. බොහොම ස්තුතියි දෙව්මි සම්බන්ධ වුණාට අද වැඩසටහන සමගින්. ඒ වගේම බොහොම ස්තුතියි බ්‍රයන් අපිත් එක්ක එකතු වුණාට. අද දවසේ ජාතිකත්වයක්වත් අපි අදහන ආගමක්වත් අදාළ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි තුන් දෙනා මේ ස්ථානයේ ඉන්න ගත්තොතින් අපි ත්‍රිත්වයක් විදිහට එකතු වෙලා තියෙන අද මේ ඔබට මේ පණිවිඩය ඉදිරිපත් කරන්න. මම දෙවියන්ගේ තාත්තා මහින්ද මම වනසක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ. මම දෙවියන්ගේ අම්මා මම ගුරු වෘත්තිය කරන්නේ දෙවියන් ඉන්න ඉස්කෝලේම තමයි උගන්වන්නේ. ඉතින් අපි දෙන්න දරුවා හදාගන්න ඉතින් ලොකු පරිශ්‍රමයක් දරුවා. ඔව් දෙවියන් ඉතින් බැරි මෙයා නැති වෙලාටත් මම මෙයා ඉස්මුලදී වැඩ කරේ ආමන්ත්‍රණ දිස්ත්‍රික්කේ පාසලක. උදේ පාන්දර මම ඉතින් දෙවියන් වඩාගෙන කිලෝමීටරයක් දුර තියෙන නිසා පයින් යන්න බෑ. මම මෝටර් සයිකලේ තියලා මම බෙල්ට් එකක් දාලා බඳින ඉනහර බඳහරා බඳගෙන තමයි ගිහිලා දෙමි වාඩි කරලා පන්තියේ දෙමිට සේරම අඩුපාඩු තියලා යාළුවගේ අම්ම කෙනෙකුට සල්ලි දීලා ටීවී එකෙන් අරන් එන්නේ කියලා. ඊළඟ බබත් එක්ක කිව්වා කිට්ටුව. එහෙම තමයි දෙමිට මේ මුලදී පහවසර වෙනකම්ම කරේ. ඊට පස්සේ මෙයා දෙමිගේ අම්මා ට්‍රාන්ස්ලරයක් හදාගෙන මේ ඉස්කෝලේට මාව පස්සෙ. දෙවිමිට තියෙන්නේ මේ සුසුම්නාව හරහා යන ස්නායුවක් වැඩ කරන්නේ. එයාගේ කොන්ද සම්පූර්ණයෙන්ම ඇද වෙලා තියෙන්නේ. ඒ වගේම මේ එක පෙනහැල්ලක එක පැත්තක් අක්‍රියයි. ඉතින් නිතර ලෙඩ වෙනවා. ස්පිරිතාලේ මාස ගණන් අපි ඉන්නවා. ඉතින් ඒ වෙලාවට ඔක්සිජන් දීලා තමයි මේ දරුවා සනීප කරගන්නේ. ඔක්සිජන් මේ කෘත්‍රිමව දෙන්න ඕන. දැන් අපි ගෙදර මැෂින් තියාගෙන තමයි ඉන්නේ. ඉතින් මං හිතන්නේ වෙන ලෝකයේ අම්මලා තාත්තලා දරුවන්ගෙන් දරුවෝ හදන්න විඳින දුක වගේ 100,000 ගුණයක් තාත්තයි මමයි ওই දරුවා හදාගන්න දුක් විඳා. ඉතින් ඇත්තටම ඒ වුණාට අපිට දුකක් නැහැ. මොකද දරුවා ජීවිතේට hina වෙලා මුහුණ දුන්න දුවක් තමයි ඔය ඉන්නේ. ඉතින් අපි ලැබෙන හැම දෙයක්ම ලැබෙන දේවල් පැණි රස විදියට දුක් හැම දෙයක්ම පැණි රස විදියට ජීවිතේ දැක්කා. අර රත්නශ්‍රී විජේසිංහ මහත්තයා කියන්නේ දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය කටු පොකුරු සිප ගතිමි හෙට මලක් වනු පිණිස. ඕක තමයි දරුවගේ ජීවන දැක්ම. ඉතින් බලාපොරොත්තු ගොන්නක් නැහැ. දවසට දෙකට තියෙන බලාපොරොත්තු අපිට තියෙන්නේ. ඒ හීන දැක තවත් දරුවෝ දෙන්නෙකුත් හදන් අපි දෙන්න බොහොම ලස්සනට ජීවත් වෙනවා. ඉතින් ලෝකේ පවුල් දිහා බැලුවමත් අපිට සමහර ලාවට ලැජ්ජ හිතෙනවා අයියෝ අපි දෙන්න ඊට වඩා ගොඩක් ඉහළින් ඉන්නවයි කියලා. සතුටත් ගොඩාක් තියෙනවා අපේ ගෙදර. දරුවා තමයි සතුටේ උල්පත. ඉතින් අපේ පණ තමයි දෙවුනේ. මම බ්‍රයන්ගේ අම්මා අමල් ප්‍රියා. මම ටැමිල්. මගේ පුතා අඩු මාසෙ ඉපදුනා මාස 7ෙම. ඉතින් ICU දාලා එතකොට ඔක්සිජන් දෙනකොට ස්නායු මේ වර්ධනය වෙනවා වැඩි කිව්වා. ඉතින් ඒකට අයි හොස්පිටල් මේ ස්පිරිතාලෙම යවලා මොනාරි ප්‍රශ්නයක් තිබුණොත් ඒගොල්ලන් ලේස කරා. ඉතින් ඒ වගේ ડોක්ටර්ස්ලා කියන දේ අපිත් කරා. අන්තිමට ඇස් දෙකම පේන්නේ කියලා කිව්වා. මේ මොලේ ඉඳලා ඇස් වලට එන ස්නායු පිච්චිලා මේ ලේසවලට. ඉතින් ඒකත් මේ ලෝකේ කොහේ ගියත් පේන්නේ නැහැ කියලා තමයි අපිට අත්හැරලා දුන්නේ අතට. ඉතින් මේ ඉම්පස්සේ අපි ගොඩාක් බේත් කරා ඉන්දියාවට දෙපාරක් ගෙනිච්චා. ඒ වගේ පානදුර ස්නායු බේත් අවුරුදු 2ක් කරා. අනුරාධපුර කරා. ඉතින් හැම තැනම අවුරුදු 5කට ඇතුළ තමයි මං හැම දෑම වගේ ඇවිද්දා. ඉම්පස්සේ ඉතට ගත්තා ඉන් එයා යාට ඉගෙනීම විතරයි දෙන්නේ.
ඉගෙනගෙන ඉන් පස්සේ ඇස් දෙකක් ආවොත් මට ඒක සතුටුයි. ඒ වුණාට ඉගෙනීම අනිවාර්යෙන් දෙන්න ඕන. එයාට දැන් බ්‍රේල් ඉගෙනුවා කියලා එයාට ඒක අපරාධ වෙන්නෙත් නෑනේ. පෙනීම ආවත් තව ළමෙක්ට එයා උගන්වයිනේ කියලා තමයි මං ඒකට ලෑස්තුනේ. ඉතින් මෙයා ඉපදිලා පේන්නේ නෑ කිව්වට පස්සේ අපේම කට්ටිය තමා කිව්වේ ඒගොල්ලන්ගේ මනස හොඳ නැති අන්දා තමයි ඔයාට ඔය වගේ දරුවෙක් හම්බ වුනේ. අපිට නම් හොඳ ළමයි ඉන්නවා කියලා. ඉතින් ඒ වචන මට ගොඩාක් ශක්තිමත් වුණා. මං අදටත් එයාට තමයි තෑන්ක් කරන්න ඉන්නේ. එයා ඒ වගේ කිව්වේ නැත්තම් මමත් සාමාන්‍ය ළමයි වගේ එයාව අදන් නැති. එයා එහෙම කිව්වට පස්සේ මං හිතාගත්තා ලෝකෙටම පේන දරුවෙක් මං අදනවා. එයාට ලෝකෙ පෙනුන් නැති වුණාට එයාව ලෝකෙ හැමෝම එයාව බලන්න ඕන කියන තැනකට මං ගේනවා කියලා එදා පටන් මං මගේ වැඩ පටන් ගත්තා. ඉතින් බ්‍රයන් පොඩි කාලේ ඉඳලම එයාත් එක්ක රැට නිදා ගන්නකොට පැය 3ක් විතර මම කතා කරනවා එයාට. එයාගේ තනි කකුලේ ඉන්න ඕන කාගෙත් යටත ඔයා ඉන්න බෑ කියන ආත්ම ශක්තිය එයාට මං දිදී ආවා. එයා මේ දුවගෙන ගිහිල්ලා වැටුණත් මං ගිහිල්ලා කෑ ගාගෙන එයාව බඩා ගන්නෙ නෑ කවදාවත්. එයාම නැගිටින්න ඕන කියලා මං බලාගෙන ඉන්නවා. එතකොට තමයි එයාට පුළුවන් මම වැටුණොත් මං තමයි නැගිටින්න ඕන කියන එක තමයි මං දුන්නේ. ඒ ශක්තිමත් මං ඒ විදිහට කරා සාමාන්‍ය ළමෙක් විදිහට පේන්නේ නැහැ කියලා පව් ඒ වගේ බැලුවෙත් නැහැ. මේ දෙන්න රණ්ඩු කරොත් මෙයාටත් ගන්නවා එයාටත් ගන්නවා. එක සමානම ගුටි ගාලා තියෙනවා දෙන්නම. ඉතින් ඒ විදිහට තමයි ඒගොල්ලන් වැදුවේ. දැන් අද මට දෙයියෝ දුන්න gift එකක් කියලා තමයි මම හැමෝටම කියන්න ලෑස්ති. මං මේ ගියාත්මය කරපු පවට කියලා මං කවදාවත් හිතන්නේ දෙවියන් වහන්සේ මාව තෝරගෙන තියලා මේ මවක් විදියට තමයි මං හිතන්නේ. තෝරගත්තු මවක් කියලා. අද දැන් බ්‍රයන්ව වෙන මවකට දීලා තිබ්බොත් මේ තාත්විට බ්‍රයන් ඉඳීද කියන එක මං දන්නේ. මං වගේ මවකට යාව දුන්නා හන්ද තමයි මම මෙච්චර දුර ගෙනල්ලා ලෝකෙට දීලා තියෙනවා කියලා විතරයි මං හිතන්නේ. මට එක දෙයක් ඉල්ලීමක් කරන්න තියෙනවා. මේ පේන්නේ නැති කට්ටියගේ ඉගෙන ගන්න බඩු තියෙනවා. රයිඩර් ස්ලේඩ් එකෙන් තමයි ඉස්සෙල්ලා මේගොල්ලන් ලියන්නේ. ඒක බ්‍රයන්ගේ කාලෙම රුපියල් 2000ක්. එක ස්ලේඩ් එකක්. ඉතින් ඒ වගේ නම්බර් බෝඩ් එකක් තියෙනවා ඒක 5000ක්. දැන් ඊට වඩා වෙන්නේ නැති දැන් මං කියන්නේ අවුරුදු 10කට ඉස්සර තිබිච්ච එක. ඒ විදිහට තමයි මේගොල්ලන් ඊට පස්සේ රියන්නේ රයිඩර් කියන එකෙන්. ඒක අදට ලක්ෂ 2මාරක්. ඒක අපේ රටට එනකොට තමයි ඒක ලක්ෂ 2මාර වෙන්නේ. පිට රටේ දැන් ඉන්දියාවේ ගත්තොත් රුපියල් 50000කට ගන්න බඩු අපි ලක්ෂ 2මාරට ගන්න වෙලා තියෙන්නේ. ඒක මේ බ්ලයින්ඩ් අයගේ බඩු වලට ගන්න ටැක්ස් එක වැඩි. දැන් සාමාන්‍ය ළමයිට ඒගොල්ලන් පොත් හැමදේම සලස්සලා දෙනවා. මේ බ්ලයින්ඩ් අය ඉන්නේ ලංකාවෙම ටිකයි. ඒ ළමයිට ඒක නිකන් දෙන එක තමයි ගොඩක් වටින්නේ. මට නම් බ්‍රයන්ට ස්පොන්සර් කෙනෙක් හම්බ වුණා ඒ කාලේ. මට ඒක ගන්න තත්වයක් නෑ. රසික පුතා කියලා පුතෙක් හම්බ වෙලා ඒ පුතා ඒ වෙලාවට බ්‍රයන්ට දුන්නා. ඉතින් අදට එහෙම ස්පොන්සර් කෙනෙක්වත් නැති ළමයි මොනවද කරන්නේ? ඉස්කෝලේට කොහොම හරි ඒගොල්ලන් ස්පොන්සර් අරන් ගන්නවා. ඒ උනාට දරුවට ගෙදරත් රයිඩර් එකක් ඕන හෝම්වර්ක් එකක් කරන්න. ඉතින් ගෙදර මේ ගණන් අදනකොට අර ස්ලේඩ් එකේ දාලා අදන්නම බෑ කීයටවත්ම. ඇයි මේ බ්‍රේල් අකුර අල්ලන්නම බෑ. ඒ රයිඩර් වගේ දේවල් අඩු කරා නම් ඒ රටේ ගානට ටෙක්ස් එක නැතුව දුන්නොත් ඒකම ලොකු දෙයක්. අනිත් එක රෙකෝඩර් කියලා එකක් එනවා. දැන් මෙයා O level කරන අන්තිම සති දෙකකට ඉස්සෙල්ලා ඒක කැඩුනා. මම ඒක අදිස්සියෙන් ගත්තා 44000ට. නිකන් රෙකෝඩර් එකක්. 44000ට. ඒක කිව්ව ටෙක්ස් එක හන්දා තමයි ඒ ගානට උනේ. ඒක ටෙක්ස් එක නැත්තම් ඒ ප්‍රමාණයටම නෑ. දැන් අපි රටට ගිහිල්ලා අරන් එන්න පුළුවන් ටිකට් එකක් දාලා. ඒ විදිහට අපේ ටෙක්ස් එක වැඩි. ඒවා අයින් කරලා මේ ළමයිට සාධාරණයක් කරන්න ඕන. ඒක මට ලොකු ඉල්ලීමක්. දැන් අද බ්‍රයන් එළියට ආවා. ඒත් මින් එයා ගොඩ ළමයි ඒක එළියන්න ඕන, රයිඩර්ස් ගන්න ඕන. බැරි අම්මලා ගොඩක් ඉන්නවා. මේ ස්පොන්සර් ගන්නවා කියන්නේ ගිහිල්ලා වඳින්න කට්ටියක් ඉන්නවානේ පිටිපස්සෙම යන්න ඕන. ඉතින් එහෙම නැතුව රජේ ටෙක්ස් එක නැතුව දුන්නොත් ඒගොල්ලන්ම ගන්නේ ඒක ඒ ගානට. මම බ්‍රයන්ගේ අයියා රැම්ස්ටන්.
මමත් කියන්න තියෙන්නේ මං පොඩි කාලේ මල්ලිව අම්මා එළියට එක්කන් යන්න කියනකොට මමත් හිතෙනවා මං කොහොමද එළියට එක්කන් යන්නේ කියලා මල්ලිව තනියෙන්. එතකොට දවසක් මට තේරුණේ මං යාළුවොත් එක්ක යනවට වඩා මගේම මල්ලි ගෙදරම ඉන්නවා කියලා. එතකොට ඒ තේරුණ දවස තමයි මං මල්ලිව එක දවසක් එළියට එක්කන් ගියා. ඒ දවසේ මං යාළුවොත් එක්ක ඉන්නවට වඩා මං මල්ලිත් එක්ක ඉන්න එක මං සතුටෙන් දැනුණා. මල්ලිවත් සතුටෙන් බලනකොට. එතකොට ඒ දවසේ මං හිතුවේ මල්ලිව මං එළියට එක්කන් යන්න ඕනේ මල්ලිටත් ලෝකෙ පෙන්වන්න ඕනේ කියලා. එතකොට ඒ දවසේ තමයි පටන් ගත්තේ මං මල්ලිව එළියට එක්කන් යන්න. මං කට්ටියටත් කියන්නේ අපිටත් මල්ලිලා අයියලා ඉන්නවා. නංගිලා ඔක්කොම ඉන්නවා. එතකොට මගේ මල්ලි වගේ තව කට්ටියටත් මල්ලිලා නංගිලා හිටියොත් ඒගොල්ලන්වත් ලෝකෙ පෙන්වන්න ඒගොල්ලන් තනියෙන් ලෝකෙ එන්න බැරුව ඉඳී. එතකොට ඒගොල්ලන් අයියලා වගේ අපේ වයස කට්ටිය යාළුවොත් හරි තනි ඒගොල්ලන් එළියට අරන් ඇවිල්ලා ඒගොල්ලන්ටත් ලෝකෙ පෙන්නලා ඒගොල්ලන්වත් මොනවද පුළුවන් තරම් සතුටු කරලා ඒගොල්ලන්වත් අර තනිකම නැති කරලා පෙන්වන්න. අපිට පොඩි දෙයක් කියලා හිතන එක ඒගොල්ලන්ට අවශ්‍යතාව තියෙන එක්කෙනාට ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඒ හින්දා පොඩි දෙයක් වුණොත් හරි කමන්නේ පුළුවන් තරම් කට්ටියව එළියට අරන් ඇවිල්ලා සතුටු කරලා බලන්න. ඒ ලොකු සතුටක්. එහෙනම් අපි සමු ගන්නවා මේ ටොක් විත් චතුර.